මම හිතන්නේ පිටරටින් කවුරුත් සම්බන්ධ වෙන එකක් නැහැ. කොහේ හරි ඉඳලා සම්බන්ධ වෙනවා නම් හැමෝටම මේ අදාළ රටවල් ඉඳන් හැමෝටම වෙල්කම් කරනවා මේ අද ප්‍රෝග්‍රෑම් එකට. මට මේ ඉන්විටේෂන් එක කරාට ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට මගේ එක්ස්පීරියන්සස් මම කරපු දේවල් දැනුම මගේ යුනිවර්සිටි එකේ නංගිලා මල්ලට ලබා දෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. වගේම බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නේ ගැන. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව කෙලින්ම යන් අපි ප්‍රෝග්‍රෑම් එකට. හරි. ඩොක්ටර් තුසිත කිව්වා වගේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම යුරෝප් වල සහ ඇමරිකාවේ කියන මේ ලෝකෙ තැන් දෙකක්. ඉතින් යුරෝප් කිව්වම එක රටක් නෙමෙයි. එතන රටවල් ගොඩක් තියෙනවා. සහ ඇමරිකාව මේ තැන් දෙකේම තියෙන පෝස්ට් ග්‍රැජුවේට් ඔපචුනිටිස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆස්ට් ඩිග්‍රී එක ඉවර කරලා පශ්චාත් උපාධියක් ලබා ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ වෙනුවෙන් ප්ලෑන් කරනවා නම් කොහොමද එතෙන්ට යන්න ඕනේ සහ මොනවද තියෙන ඔපචුනිටිස් ඔයගොල්ලොට ඒ තැන් වලට ළඟා වෙන්න කියන එක ගැන තමයි මම කතා කරන්නේ. මේකෙදි වැඩියෙන් මම ફોකස් කරලා තියෙන්නේ යුරෝප් ගැන. මොකද මම මගේ ෆස්ට් සෙකන්ඩ් ඩිග්‍රී එක ගත්තේ යුරෝප් වලින්. මම දැනට ඇමරිකාවේ මගේ PhD එක හදාරනවා. ඉතින් මට මේ තැන් දෙකම ගැන සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. මොනවද දැනගෙන ඉන්න ඕනේ මේ වගේ තැනකට යද්දී සහ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරද්දී. ඊට අමතරව මොනවද තියෙන ඔපචුනිටිස් කියන එක ගැන. විශේෂයෙන්ම ගොඩක්ම අපේ රටේ ගොඩක් ඉන්න කියන්නේ අපේ යුනිවර්සිටි එක විතරක් නෙවෙයි ගත්තාම බහුතරයක් ගත්තාම ඕනම යුනිවර්සිටි එකක ඉන්න අපේ රටේ ගොඩක් ශිෂ්‍යයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හැකියාවේ හැමදේම තිබ්බත් යන්න ඕනේ කොතෙන්ද කියන එක ගැන දන්නේ නැහැ. මොනවද තියෙන ඔපචුනිටිස් කියන එක ගැන දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ සමහර විට දැන් ඉන්න තැනට වඩා තව හොඳ තැනකට යන්න පුළුවන්කම තියෙද්දි අර නොදන්නකම හින්දා සමහරට ඊට පහලින් නවතින්න ඉඩ තියෙනවා. ඉතින් මගේ ප්‍රධානම බලාපොරොත්තු වෙන්නේ මේකෙන් යන්න පුළුවන් ඉහළම තැනට ඔයගොල්ලන්ව තල්ලු කරන්න. ඊට අමතරව ගත්තොත් මම දැන් යුරෝප් ගැන කතා කරද්දී මට හම්බුනේ රස්මස් මුන්ඩස් ස්කෝලර්ෂිප් එක. ඉතින් මම ඒක ගැන වැඩිපුර කතා කරනවා මොකද ඒක මම හොඳටම දන්න එකකින් හින්දා. සහ යුරෝප් වල තියෙන තව ස්කෝලර්ෂිප් ඔපචුනිටිස් මොනවද කියන එක ගැන මම කතා කරනවා අන්තිම ස්ලයිඩ්ස් වල. ඊට අමතරව USA වලට ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා නම් මොනවද තියෙන ස්කෝලර්ෂිප් සහ ස්කෝලර්ෂිප්ස් වලට එහා ගිහිල්ලා තව යන්න පුළුවන් පාත්ස් මොනවද කියන එක ගැන මම ඔයගොල්ලන්ට පෙන්නලා දෙන්නම්. හරි. ඉතින් මේ පින්තූරෙන් පේන්නේ මගේ මාස්ටර්ස් ඩිග්‍රී එකේ මාත් එක්ක හිටපු බැච් එක. අපි ඔක්කොම ළමයි 34ක් හිටියා. අපේ කෝඩිනේටර් ඒ වගේම ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙකුත් මෙතන ඉන්නවා. ඉතින් මම ඒ එක්ස්පීරියන්ස් එක ගැන මගේ ස්ලයිඩ්ස් වලදී මම ඔයගොල්ලන්ට කතා කරන්නම්. ඉරස්මස් මුන්ඩස් ස්කෝලර්ෂිප් එක 2018 වෙනකන් ඉරස්මස් මුන්ඩස් කියන නමින් ගියාට දැන් ඒක යන්නේ නැහැ. කියන්නේ 2018න් පස්සේ ඒක ඉරස්මස් ප්ලස් කියලා තමයි ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. ඒ මොකද තව ඇඩිෂනල් ඔපචුනිටිස් ඒ වගේම ෆන්ඩින් ගොඩක් දේවල් ඇඩ් වුණා 6 අවුරුද්දෙන් පස්සේ. ඉතින් අපි තමයි ඉරස්මස් ප්ලස් එකේ ෆස්ට් බැච් එක. ඉරස්මස් මුන්ඩස් ස්කෝලර්ෂිප් එක එහෙම නැත්නම් ඉරස්මස් ප්ලස් මම ඔය දෙකම කතා කරයි ස්ලයිඩ්ස් අතර ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ ස්කෝලර්ෂිප් එක ගොඩක් කලාවටම ඔරියන්ට් වෙලා තියෙන්නේ කියන්නේ ස්ටුඩන්ට්ස් ලගේ এডুকেෂන්, ට්‍රේනින්, යූත් ඇන්ඩ් ස්පෝර්ට් ඔය කියන හතර ප්‍රොමෝට් කරන්න. ඉතින් ඒකෙදි යුරෝප් යූනියන් එකෙන් තමයි මේකට ෆන්ඩ්ස් දෙන්නේ. ඉතින් යුරෝප් යූනියන් එක මුළු ලෝකෙටම මේක ඕපන් කරලා තියෙනවා. කියන්නේ මුළු ග්ලෝබල් ස්කෝලර්ෂිප් එකක් ඕනම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. සහ මේ ඒගොල්ලන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවත් ඒක. මොකද මුළු ලෝකෙම එක තැනකට ගෙනල්ලා එක්ස්පීරියන්ස් එක ළමයින්ට ලබා දෙන එක. මෙතනදී මේගොල්ලෝ key actions තුනක් යටතේ මේක launch කරලා තියෙන එකක් mobility, cooperation and policy. කියන්නේ මේගොල්ලන්ගේ vision එක මේක ඇත්තටම mobility කියන්නේ යුරෝප් ඇතුලේ තියෙන යුරෝපියන් යුනියන් එකේ රටවල් 28ක් තියෙනවා. ඉතින් ඒ රටවල් 28 ඇතුළත ඒගොල්ලන්ව
එක එක යුනිවර්සිටිස් වලට එක එක රටවල් වලට ගෙනහිල්ලා ඒ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන එක, ඊළඟට කෝපරේෂන් ඒ සම්බන්ධතාවන් ඇති කිරීම සහ පොලිසි ඩෙවලොප්මන්ට් ඒ කියන දේවල් තමයි ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම key actions විදියට මේකෙන් සලකන්නේ. ඉතින් මේකේදී අපිට වැදගත් වෙන්නේ ඉන්ඩිවිජුවල්ස්ලා විදියට, ස්ටුඩන්ට්ස්ලා විදියට ඒගොල්ලෝ අපිට මොනවද ස්කෝලර්ෂිප්ස් තුලින් ලබා දෙන්නේ කියන එක මම ඒ ගැන තමයි මේකෙදි කතා කරන්නේ. ඉන්ඩිවිජුවල්ස්ලා විදියට ස්කෝලර්ෂිප් ලබා ගන්නට අමතරව මේකේ තව දෙයක් තියෙනවා. ඒ තමයි ඕගනයිසේෂන් එකක් විදියට අපිට ඇප්ලයි කරන්න පුළුවන් ෆන්ඩින් වලට. එක්සැම්පල් එකක් දැන් රුහුණ යුනිවර්සිටි එකට පුළුවන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කරලා ඇප්ලයි කරන්න ෆන්ඩ්ස් වලට. ඒකෙදි අපි ඒක through ගියොත් පාස් වුණොත් අපිට හරි ප්‍රොජෙක්ට් එකට ෆන්ඩ්ස් ගන්න පුළුවන්. ඉතින් Erasmus Mundus එහෙම නැත්නම් Erasmus Plus Masters degree program එක කියන්නේ හරිම prestigious. ඒ කියන්නේ one of the world best quality scholarships that you can ever think of. ලෝකෙ එහෙම ස්කෝලර්ෂිප්ස් ගොඩක් තියෙනවා. නමුත් ඒ ස්කෝලර්ෂිප්ස් අතර හරිම කම්පිටිටිව් සහ වැදගත් ස්කෝලර්ෂිප් එකක්. ඒකින්ද ඒකට සිලෙක්ට් වෙන එකත් හරිම කම්පිටිටිව් සහ අමාරුයි. නමුත් බැරි නැහැ. ඒක තමයි මට මේකෙන් කියන්න ඕනේ. ඉතින් මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මම හිතන්නේ ඇහුවහම පුදුමයි, කවදාවත් ඔයගොල්ලෝ එක යුනිවර්සිටි එකක ඉගෙන ගන්නේ නැහැ. දැන් අපි දන්නා රුහුණට ආව නම් අපි අවුරුදු 4ම රුහුණේ අපේ කාලය ගත කරලා ස්ටඩීස් ඉවර කරලා අවුරුදු 4ම අපි ඉන්නේ එකම යුනිවර්සිටි එක. නමුත් Erasmus ප්‍රෝග්‍රෑම් එකකට ඔයගොල්ලෝ ජොයින් වුණොත් එක සෙමෙස්ටර් එකක් එක රටක එක යුනිවර්සිටි එකක විතරයි ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු හදාරන්නේ. කියන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් නම් අවුරුදු 2යි, සෙමෙස්ටර්ස් 4යි. එතකොට ඔය සෙමෙස්ටර්ස් 4 පළවෙනි සෙමෙස්ටර්ස් 3ේදී ඔයගොල්ලෝ කෝස් වර්ක් කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලෙක්චර්ස් යන්න ඕනේ. ඉතින් මේ සෙමෙස්ටර්ස් 3 අනිවාර්යයෙන්ම යුනිවර්සිටිස් 3ක සහ රටවල් 3ක තමයි ඔයගොල්ලන්ට ගත කරන්න වෙන්නේ. මම හිතන්නේ කවුරුත් එකට කැමති වෙයි කියලා. ඉතින් අන්තිම සෙමෙස්ටර් එකේදී කියන්නේ ෆයිනල් සෙමෙස්ටර් එක කියන්නේ ඔයගොල්ලන්ගේ රිසර්ච් එක කරන්න ඕන සෙමෙස්ටර් එක. තීසිස් එකක් ලියලා අපි රිසර්ච් එකක් කරන්න ඕනේ අන්තිම සෙමෙස්ටර් එකේදී. එතනදී ඔයගොල්ලන්ට පුළුවන් ජෙනරලි කතා කරොත් ලෝකේ ඕනම තැනකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ රිසර්ච් එක කරන්න. ඒක යුරෝප් යුනියන් එක ඇතුලේ වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒකට ඩිෆරන්ට් ක්‍රයිටීරියාස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් තියෙනවා. මොකද ඔයගොල්ලන්ට ෆන්ඩ්ස් දෙන්නේ යුරෝප් යුනියන් එකෙන් හින්දා ඒගොල්ලෝ ප්‍රයොරිටි දෙනවා යුරෝප් යුනියන් එක ඇතුලේ රටක ඔයගොල්ලෝ රිසර්ච් එක කරනවා නම්. නමුත් එතනින් එහාට යන්න ඔපචුනිටිස් තියෙනවා. නැත්තේ නැහැ. මම කරපු දේවල් කියන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒක තේරෙයි ඉස්සරහට. ඉතින් මේකේ ඇප්ලිකේෂන්ස් හැම අවුරුද්දෙම වගේ ඔක්තෝබර් to ජනවාරි ඔය කියන මාස අතරේ තමයි ඕපන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අද ඔක්තෝබර් 1st නේද? අද දෙක බලන්න. ඉතින් දැන් ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට ඕපන්ලා තියෙන ඔපචුනිටිස් බලන්න පුළුවන්. කියන්නේ මොන ප්‍රෝග්‍රෑම්ස්ද දැන් ඔෆර් කරන්නේ කියන එක. මේක ඕනම ෆීල්ඩ් එක ඔයගොල්ලෝ හිතන දැන් මෙතනට ජොයින් වෙලා තමයි හිතන්නේ ෆැකල්ටිස් අපේ හරි 9ක් තියෙනවා අපේ යුනිවර්සිටි එකේ. ඉතින් ඒ හැම ෆැකල්ටි එකකින්ම ළමයි ජොයින් වෙලා ඉතින් ඔයගොල්ලෝ කරන ඕනම ඩිග්‍රී එකට හරියන මාස්ටර්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මෙතන තියෙනවා. ඉංජිනේරින්ග්ද සයන්ස්ද ආර්ට්ස්ද මැනේජ්මන්ට්ද මොකක්ද ඔයගොල්ලෝ කරන්නේ ඒ ඕන කෙනෙකුට හරියන විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් අනිවාර්යෙන් මේක ඇතුළේදී ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න කොහොමද කියන එක ගැන මම ඉස්සරහට කතා කරන්නේ. මේකෙදි ඇප්ලිකේෂන්ස් ඔක්කොම fully online යන්නේ. ඔයගොල්ලන්ට physically කිසිම documents එක ඇප්ලිකේෂන් එකක් submit කරන්න අවශ්‍ය නැහැ. ලෝකේ ගොඩක් scholarships මෙහෙම තමයි තියෙන්නේ දැන්. කියන්නේ පැන්ඩමික් හින්දා විතරක් නෙමෙයි මේ කලින් ඉඳන් මෙහෙම තිබ්බේ. සමහර scholarships තිබ්බා කියන්නේ proof documents විතරක් අපි post කරලා යවන්න ඕන. නමුත් Erasmus වල fully online යන්නේ. කියන්නේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ degree certificate එක සහ අනිත් qualifications degree අනිත් certificates ඒවා ඔක්කොම online upload කරලා තමා මේ application එක පුරවන්න තියෙන්නේ. කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ වෙබ්සයිට් එකට ගිහිල්ලා Erasmus Plus scholarships කියලා search කරත් එහෙම නැත්නම් ඔයගොල්ලෝ specially කියන්නේ particularly program එකක් හොයනවා නම් ඔයගොල්ලෝ යන්න ඕනේ EMJMD catalog කියලා Google search කරොත් ඔයගලන්ට එන්න පුළුවන් මෙන්න මේ page එකට. මම මෙතන මේ screenshot එකක් දාලා තියෙන්නේ. මම හිතන්නේ මේ Tamil students ලාත් අපිත් එක්ක join වෙලා ඇති. ඒකින්ද මම ඒගොල්ලන්ටත් දැනගන්න කියන්නම්. මගේ slides ඔක්කොම තියෙන English වලින් so ඕන කෙනෙකුට කියවලා එක තේරුම් ගන්න පුළුවන්.
But if ever you want to find a specific program that you might interest in doing as a master's degree in Europe, so just type EMJMD catalog in Google, and that will direct you to this page that you see on the right side of the screen. And there you have a list of programs that you can choose and like go to those programs and apply online. All the applications are online, so it's quite easy. මේකෙදි ඔගොල්ලන්ට කැමති ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඔගොල්ලෝ කැමති ෆීල්ඩ් එකෙන් ප්‍රෝග්‍රෑම් එක සර්ච් කරලා ගන්න පුළුවන්. ඒක තමයි මේ ෆීල්ඩ් ඔෆ් ස්ටඩි කියන තැනට දැම්මොත් එක්සැම්පල් එකක දෙන්න මම කෙමිස්ට්‍රි දාලා තියෙන කෙමිස්ට්‍රි දැම්මොත් කෙමිස්ට්‍රි රිලේටඩ් මාස්ටර්ස් ඩිග්‍රීස් ඔක්කොම මෙතන පෙන්නනවා. ඔගොල්ලන්ට මේක තව සර්ච් එක නැරෝ ඩවුන් කරගන්න පුළුවන් ඔයාට ඕන යුනිවර්සිටිස් කන්ට්‍රීස් දැම්මොත්. නමුත් මෙතන කන්ට්‍රීස් දාන්න එපා. මොකද මේ ප්‍රශ්නේ يعني කරන්න පුළුවන් බැරි කමක් නැහැ. නමුත් හරියටම මේ ඔයගොල්ලෝ යන ප්‍රෝග්‍රෑම් එක දන්නේ නැත්නම් කන්ට්‍රීස් දාන්න එපා. මොකද මේ එක කන්ට්‍රි එකක නෙමෙයි මේ ප්‍රෝග්‍රෑම්ස් වෙන්නේ. කන්ට්‍රීස් අවම වශයෙන් 3ක. ඒකින්ද මේක පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. ඔයගොල්ලන්ට සමහරට හොඳ ප්‍රෝග්‍රෑම්ස් මිස් වෙන්න පුළුවන්. ඒකින්ද ෆීල්ඩ් ඔෆ් ස්ටඩි එක විතරක් දාලා සර්ච් කරන්න. මොකද ඉන් ජෙනරල් ඔයගොල්ලෝ මැත්ස් නම් මැත්ස් කියලා දැම්මොත් මැත්ස් රිලේටඩ් ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියන එක ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට එකින් එක එකන ගිහිල්ලා විස්තර බලා ගන්න පුළුවන්. මෙහෙම සර්ච් කරාට පස්සේ පහලින් එහෙම ඔයගොල්ලන්ට ලිස්ට් එකක් එයි. ඉතින් ඒකෙදි මේකකට මේ ඕන කැමති කියලා හිතන එකකට ගිහිල්ලා ක්ලික් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඒ ඔෆර් කරන ඩිග්‍රී එකේ කියන්නේ ඕවර්විව් එක සමරි එකක් තියෙනවා. ඉස්සෙල්ලාම මොනවද මොකද්ද මේ ඩිග්‍රී එකෙන් ඔයගොල්ලන්ට හම්බෙන්නේ, මොන වගේ කෝස් කෝඩ්ස්ද උගන්වන්නේ, සහ ඉස්සරහට තියෙන ඔපචුනිටිස් මොනවද කියන්නේ ඩිග්‍රී එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ඔපචුනිටිස් මොනවද කියන එකත් එකෙන් විස්තර කරලා තියෙනවා. කියන්නේ ජොබ් ඔපචුනිටිස් ගැන. ඊට අමතරව මොන මොන රටවල් වලද මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. ඒ කියන්නේ අර මං කිව්වත් වගේ එක රටක කෙරෙන්නේ නැති හින්දා ඔයගොල්ලන් යන පාත්වේ එක එකේ පෙන්නලා තියෙනවා. ඊට අමතරව ඇප්ලිකේෂන් එක දාන්නේ කොහොමද, ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද, සමහරට ඒ වෙබ්සයිට් එකේම ලින්ක් එකක් ඇති. එහෙම නැත්නම් ඒ කියන්නේ ඕපන් වෙලා නම් දැන් මං කිව්වා ඔක්තෝබර් මාසේ ඕපන් වෙනවා කියලා ගොඩක් ස්කෝලර්ෂිප්ස් ඒ කියන්නේ ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් ඕපන් වෙනවා. එතකොට ඔයාට ඕපන් වෙලා නම් එතන ඇප්ලයි කියලා බටන් එකක් ඇති. එතෙන්ට ගිහිල්ලා ක්ලික් කරොත් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකට යන්න පුළුවන්. හැම ප්‍රෝග්‍රෑම් එකක් වගේ එකම ෆෝමැට් එකකට තමයි තියෙන්නේ. කියන්නේ ඇප්ලිකේෂන් එක මං කියන්නේ. නමුත් සමහර ප්‍රෝග්‍රෑම්ස් වල ඇප්ලිකේෂන් එකට අමතරව ඔයගොල්ලෝ ෂෝට් ලිස්ට් වුණොත් ඔයගොල්ලන්ට in person interview එකක් in person කියන්නේ Zoom හරහා හරි මොකක් හරි platform එකකින් ඔයගොල්ලන්ට interview එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව placement test තියෙන්න පුළුවන්. දැන් මම ගියේ marine environment and resources කියන masters degree එකට. ඒකෙදි අපිට placement test වත් interviews වත් තිබ්බේ නැහැ. කෙලින්ම අපේ application එකෙන් තමයි අපි final list එක select කරේ. මේකේ තියෙන එක දෙයක් තමයි ඔයගොල්ලෝ apply කරන්න. එහෙම නැත්නම් දැන් ඔයගොල්ලෝ කැමැත්තෙන් ඉන්නවනේ මොකක් හරි යුනිවර්සිටි එකට යන්න. සමහරට ඒ යුනිවර්සිටි එකට යන්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ අපි මෙතනදී select කරන්නේ degree program එක. යුනිවර්සිටි එක නෙමෙයි. ඉතින් හැම degree program එකටම අදාළ වෙන යුනිවර්සිටිස් 3-4ක් තියෙනවා. ඉතින් ඒ කියන යුනිවර්සිටිස් වලට තමයි ඔයගොල්ලන්ට යන්න වෙන්නේ. හැබැයි ඒ කිසිම එකක් හොඳ නැති යුනිවර්සිටිස් එහෙම නෙමෙයි. high ranking යුනිවර්සිටිස්. ඉතින් ඒකින්ද ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕගොල්ලොන්ට යන්න හිතාගෙන ඉන්න යුනිවර්සිටි එකක් මොකක් හරි තියෙනවා නම් එහෙම තියෙන යුනිවර්සිටිස් සර්ච් කරන්නත් පුළුවන්. මොකද මෙතන ඔයාලට යුනිවර්සිටිස් කියන කැටගරි එකේ drop down menu එකෙන් ගිහිල්ලා ඔයාලට ඕන යුනිවර්සිටිස් දාලා සර්ච් කරොත් ඔයාලට ඒ අදාළ යුනිවර්සිටි එකේම තියෙන ප්‍රෝග්‍රෑම් එකක් බලා ගන්නත් පුළුවන්. නමුත් මම දැන් එක ඇඩ්වයිස් එකක් තමයි ඒක එච්චර narrow down කරන්න එපා මේ සර්ච් එක. මොකද ඔයගොල්ලන්ට හොඳ courses මිස් වෙන්න පුළුවන් එහෙම වුණොත්. ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕනේ හොඳට මේ හැම වෙබ්සයිට් එකකම කියන්නේ හැම ප්‍රෝග්‍රෑම් එකකටම ගියාම ඒගොල්ලෝ ඇප්ලයි කරන්න ඕනේ කොහොමද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් කියලා තියෙනවා. ඉතින් හොඳට ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න. හැම ප්‍රෝග්‍රෑම් එකකම එකම විදිහට නෙමෙයි ඇප්ලයි කරන්නේ. ඒකින්ද එක ප්‍රෝග්‍රෑම්ස් වලින් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක වෙනස්. ඉන් ජෙනරල් ඇප්ලිකේෂන් එකක් දාන්නේ කොහොමද කියන එක හැම ප්‍රෝග්‍රෑම් එකකම කියලා තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් ඒකින්ද ඒවා හොඳට කියවලා ෆලෝ කරලා ඇප්ලිකේෂන් එක හරියටම කම්ප්ලීට් කරගන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකේ අන්තිමට අහන්න මේක ගැන. මට මොන හරි මිස් වුණාද දන්නේ නැහැ. ඒකින්ද හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මේ සෙෂන් එක අන්තිමට ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්.
every scholarship is competitive, no doubt about that. ඒ කියන්නේ Erasmus විතරක් නෙමෙයි ඕගොල්ලෝ apply කරන්න හිතන ඕන scholarship එකක් competitive. නමුත් මෙතන competition එක ටිකක් වැඩි. මොකද මේවා high ranking scholarships ලෝකෙ හැම ළමයෙක්ම බලාගෙන ඉන්න scholarships හින්දා. පළවෙනියෙන්ම කරන්න තියෙන්නේ application ඔයගොල්ලෝ online application එක හරියට complete කරන එක. මොකද ඒක complete වුනේ නැත්නම් ඒක තමයි පළවෙනිම step එක ඔයගොල්ලෝ reject වෙනවා. ඔයගොල්ලෝ application එකක් පුරලා ඔයගොල්ලෝ කොච්චර හොඳට awards අරන් හැමදේම කරලා first class degrees අරන් මොනවා කරත් වැඩක් නැහැ application එක complete නැත්නම්. කියන්නේ ඒගොල්ලෝ complete කරන්න ඕන specify කරලා තියෙනවා මේ දේවල් complete වෙන්න ඕන කියලා. ඉතින් එකක් හරි අඩු වෙලා තිබ්බොත් එහෙම එතනින්ම වගේ application එක reject කරනවා. එතනින් එහාට ඒගොල්ලෝ බලන්නේ නැහැ. ඊට අමතරව the program that you're going to apply as for a master's degree has to be kind of relevant to your first degree. ඒ කියන්නේ ඔයගොල්ලෝ කරන්නේ example එකකට ගත්තොත් මම fisheries and marine science කරලා මම management degree එකට apply කරොත් මගේ first degree එක මම apply කරන degree එකට relevant නැහැ. නමුත් ඒකෙන් මම reject වෙන්නේ නැහැ. නමුත් මට priority හම්බෙන්නේ නැහැ. ඒකයි වෙන්නේ. මොකද management කරපු ළමෙක් එතෙන්ට apply කරනකොට එයාට තමයි priority හම්බෙන්නේ. මොකද එයාගේ background එක management හින්දා. ඒකින්ද අනිවාර්යයෙන්ම apply කරද්දී තමන්ගේ first degree එකට relevant master's degree එකක් බලලා ඒවට apply කරන්න. එතකොට හම්බෙන්න පුළුවන් chance එක වැඩි. මේක මේ Erasmus විතරක් නෙමෙයි ඕනම scholarship එකක් apply කරද්දී ඒක ගැන පොඩ්ඩක් හිතන්න. අපි ආස දේවල් තියෙන්න පුළුවන් අපි first degree එකට නොකරපු. නමුත් ඒක කරන්නම ඕන නම් ඒක relate කරගන්න විදිහක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. එතකොට bachelor's degree එක ඔයගොල්ලන්ගේ first degree එක දැන් ඔයාලා කරන එක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉල්ලන්නේ second class up or above කියලා. කියන්නේ first class second class up කියලා. නමුත් ඒක මෙහෙමයි එතෙන්ට යන්න ඕනේ හැමෝම. ඒක කරනවා නම් හොඳයි. නමුත් ඒක limitation එකක් කරගන්න එපා scholarship එකට apply කරද්දී. second class law තියෙන මේ classes ගත්ත students ලත් scholarships වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි එකම දේ ඒක විතරක් highlight කරන්න බෑ. මොකද class එක කියන එක scholarship එකක් apply කරන හැමෝටම තියෙන දෙයක්. ඒක ඔයා හිතන් ඉන්නවනම් දැන් මම first class එකක් ගත්තා. දැන් මට scholarship එකක් හම්බෙයි කියලා ඒක කීයටවත් හිතන්න එපා හැම වෙයි කියලා. මොකද class එකක් කියන්නේ එක මේ වගේ තැනකට යද්දී ඒක සාමාන්‍ය දෙයක්. හැමෝටම classes තියෙනවා. එතනින් එහාට ඔයාගේ highlight කරගන්න පුළුවන් දේවල් වලින් ඔයාව උඩට ගන්න ඔයා කියන්නේ ඔයාට හොඳට මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න ඔයාගේ qualifications ඊට වඩා මොනවා හරි තියෙනවා නම් අන්න ඒවා highlight කරොත් ඔයාට ඇත්තටම ක්ලාස් එක ලොකුවට වැදගත් වෙන්නේ නැහැ මෙතනදී. මොකද ඊට වඩා හොඳ මොනවා හරි පෙන්වන්න පුළුවන් දේවල් ඔයාට තියෙනවා නම්. example එක ගත්තොත් academic achievements medals එහෙම නැත්නම් මොනවා හරි academic distinctions rewards ඊට අමතරව ගොඩක්ම බලපානවා research ඔයාලගේ research potential එක. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අඩුම තරමේ කැම්පස් එකෙන් එළියට එද්දී first degree එක ඉවරෙද්දී abstracts දෙක තුනක්වත් publish කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් වඩා හොඳයි full paper එකක් දාගන්න පුළුවන් නම් ඒ වගේ දේවල් වලින් ඔයාව සෑහෙන්න highlight කරගන්න පුළුවන්. class එකට වඩා එතනදී අර research paper එකක් තියෙනවා නම් ඔයාව එතනින් highlight වෙන ප්‍රමාණය වැඩි. මොකද ඒගොල්ලෝ දන්නවා මේ ළමයා මේ program එකට આવොත් එයාට ඒ research potential එක තියෙනවා කියන එක. ඒගොල්ලෝ ගොඩක් බලන්නේ ඒ වගේ ළමයින්ව scholarships වලට ගන්න. ඊට අමතරව තව දෙයක් තමයි ඔයගොල්ලෝ ඔය first degree එක කරන අතරතුර කරන extra curricular activities ඒ වගේනොත් ඔයගොල්ලන්ව highlight කරගන්න පුළුවන්. මොකද ඕනම scholarship එකකට සහ ඕනම degree program එකකට පිටරටවල් වලින් ළමයින්ව recruit කරද්දී ඒගොල්ලෝ බලන්නේ එක දෙයක් දන්න ළමෙක් නෙමෙයි. කියන්නේ එක දෙයකට master වෙච්ච ළමෙක් නෙමෙයි. overall හැම දෙයක්ම අත ගහලා වැඩ කරන්න පුළුවන් ළමෙක්ව තමයි ඒගොල්ලෝ බලන්නේ. අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් all rounders ලා. ඉතින් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් කියන්නේ හැමදේම බැලන්ස් කරගෙන ඇකඩමික්ස් වගේම අනිත් දේවලුත් බැලන්ස් කරගෙන කරන්න පුළුවන් ළමෙක් කියන එක පෙන්වන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේ වගේ ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරද්දී ඉතින් සිලෙක්ට් වෙන්න පුළුවන් chance එක ගොඩක් වැඩි. මේකෙදි ස්පෝර්ට්ස් එතකොට යුනිවර්සිටි ක්ලබ්ස් තියෙනවා ඔයගොල්ලන්ට ජොයින් වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේ පොසිෂන්ස් ගන්න පුළුවන්. කමියුනිටි එන්ගේජ්මන්ට් ඔය කමියුනිටි වයිස් කරන වැඩ මොන හරි දැනුවත් කරන දේවල් එහෙම නැත්නම් අපි අද අපි අපේ
oceanography and marine science, oceanography and marine geology අපේ society එකෙන් අපේ දවස්වල කරා beach cleanups කරනවා, reef cleanups කරනවා, community education කරනවා. ඉතින් ඒ වගේ දේවල් අන්න ඒ වගේ highlight කරන්න පුළුවන් දේවල් පෙන්වන්න පුළුවන් නම් ඔයගලන්ට ඒවට letters ගන්න පුළුවන් ඔයගලන්ගේ coordinators ලගෙන් එහෙම නැත්නම් club එකේ mentors ලගෙන් ඔයගලන්ට letters ගන්න පුළුවන්. ඉතින් ඒවා upload කරලා application එකත් එක්ක ඔයගලන්ට highlight කරන්න පුළුවන්. මම අර එක දෙයකට විතරක් orient වෙච්ච ළමෙක් නෙමෙයි. හැමදේම balance කරගෙන කරන්න පුළුවන් ළමෙක් කෙනෙක් ගැන කියලා ඒක prove කරන්න ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි ඔයගලන්ට strong motivation එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පිටරටට ඇවිල්ලා රටවල් බලලා ඇවිදින්න නෙමෙයි තමන් ඉන්නේ. ඇත්තටම මේ මම මේක කරන්නේ මට ඇත්තටම ඕන හින්දා. කියන්නේ මේ ඩිග්‍රී එක මොන හරි ප්‍රෝග්‍රෑම් එකකට හොයන්නේ මට මේකට යන්න ඕනේ සහ ඒකට මට ගෝල් එකක් තියෙනවා. මෙතනින් එහාට මම කරන්නේ මොනවද කියලා දන්නවා. සහ මම ඒ වෙනුවෙන් වැඩ කරලා මේ වෙනකොට ඒ පාත් එක හදාගෙන තියෙන්නේ. අන්න ඒ දේවල් තමයි මොටිවේෂන් එක අපි පෙන්වන්න ඕනේ. ඇයි අපි ඔයාව මේ ප්‍රෝග්‍රෑම් එකට සිලෙක්ට් කරගන්න ඕනේ කියන එක ඔයා ඔයාගේ මොටිවේෂන් ලෙටර් එකේදී පෙන්වන්න ඕනේ. අර මං කලින් කිව්වේ ඔයගලන්ට ඔයාගේ ඩිග්‍රී එකට රෙලෙවන්ට් එච්චරම රෙලෙවන්ට් වෙන්නේ නැති දෙයකට ඔයා කැමති නම් කියන්නේ ඔයා කරපු දෙයට වඩා ටිකක් එහාට ගියපු හෝ ඊට ටිකක් අදාළ නැති දෙයක් ගැන හිතනවා නම් ඔයා මාස්ටර්ස් ඩිග්‍රී එක කරන්න නමුත් ඔයා ඒක නම් කරන්න හිතාගෙන ඉන්නේ ආසයි නම් අන්න ඒ ලින්ක් එක හදාගන්න පුළුවන් ඔයාට මේ මොටිවේෂන් ලෙටර් එකෙන්. හැබැයි ඒක නිකම්ම කියන්න බෑ. ඔයා ඒ වෙනුවෙන් මොන හරි කරලා තියෙන්න ඕනේ සහ ඒකට ප්‍රූෆ්ස් පෙන්වන්න ඕනේ. මෙතනදී මොටිවේෂන් ලෙටර්, ස්ටේට්මන්ට් ඔෆ් පර්පස්, කවර් ලෙටර් ඔය කියන ඔක්කොම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එක එක නම් වලින් ඔක හඳුන්වනවා. නමුත් ඒ ඔක්කොගෙම කරන්න එකම දේ ඔයා ඔයාව highlight කරන එක. ඔය මොන awards අනම්මනම් කරපු academic achievements degrees මේ කලින් ඩිග්‍රී 3-4ක් කරලා තිබ්බට වැඩක් නැහැ. motivation letter එක හරියට ලියා ගන්න බැයි නම් මොකද ඒක තමයි key point එක ඕනම scholarship එක ඕනම application එක තමයි හිතන්නේ. apply කරද්දී හැමෝම බලන්නේ ඒක motivation letter එක. මොකද එතනින්දි තමයි ඒගොල්ලෝ ළමයෙක්ව මනින්නේ. කොහොමද මේ ළමයා එයාගේ පාත් එක මේ මෙච්චර කියන්නේ අද වෙනකම් කොහොමද මේ පාත් එක හදාගෙන තියෙන්නේ? එයා මේ ප්‍රෝග්‍රෑම් එකට රෙඩිද? එයා මේ ප්‍රෝග්‍රෑම් එකට සූටබල්ද? කියන එක ඒගොල්ලෝ ඩිසයිඩ් කරන්නේ ඔයාගේ මොටිවේෂන් ලෙටර් එකේදී. මම ඔය සිලෙක්ෂන් ප්‍රොසෙස් එක ගැන කෙටියෙන් කිව්වොත් Erasmus ස්කෝලර්ෂිප් එක ගැන මම දන්න හින්දා මම ඒකේ කරන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඇප්ලිකේෂන්ස් ඔක්කොම යවුවට පස්සේ ඒ ඇප්ලිකේෂන් එකේ මේ හැමදේම ඇටච් කරලා තියෙනවා ඔයගොල්ලෝ වෙනකොට. ඉතින් මේ හැමදේම ඒගොල්ලෝ බලනවා. සිලෙක්ෂන් පැනල් එකක් ඉන්නවා. ඉන්ඩිවිජුවලි ඒගොල්ලෝ සිලෙක්ෂන් පැනල් එකේ 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනා ඉන්ඩිවිජුවලි මේ හැම ඇප්ලිකේෂන් එකක්ම කියවලා බලලා ඒගොල්ලෝ පර්සනල් ඒගොල්ලන්ගේ ක්‍රයිටීරියාස් වලට කියන්නේ කොමන් ක්‍රයිටීරියා එකක් තියෙනවා. නමුත් පර්සනලි බලලා එක එක්කෙනා ඒගොල්ලෝ මාක්ස් දෙනවා. එතනදී ඒගොල්ලෝ ෂෝට් ලිස්ට් වුණාට පස්සේ දැන් 500ක් ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන්ස් ආව නම් ඒක 100කට විතර ෂෝට් ලිස්ට් කරලා ඉතින් ඊට පස්සේ කරන්නේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මේ ඇප්ලිකේෂන්ස් ඔක්කොම එකට කට්ටිය ආපහු රිවිව් කරනවා. එතනදී තමයි ඔයගොල්ලන් ගොඩක් වෙලාට මොටිවේෂන් ලෙටර්ස් බලන්නේ. ඇත්තටම සූටබල් ස්ටුඩන්ට්ස්ලා කවුද කියන එක එතනින් තමයි සිලෙක්ට් කරගන්නේ. අපි මම ස්කෝලර්ෂිප් එක ඇප්ලයි කරද්දී 17 දෙනෙකුට තමයි ස්කෝලර්ෂිප් එක හම්බුනේ. ප්‍රෝග්‍රෑම් එකට 34ක් ඔක්කොම අපේ බැච් එක ඇඩ්මිට් කරගෙන තිබ්බා. ඒකෙන් 17කට තමයි ස්කෝලර්ෂිප්ස් හම්බුනේ. ඉතින් මේ 17 ඒ කියන්නේ 34ක් ප්‍රෝග්‍රෑම් එකට සිලෙක්ට් වෙන්නත් මුළු ලෝකෙම ඇප්ලිකේෂන්ස් ආවා. මේක එකගේ ග්ලෝබල් ස්කෝලර්ෂිප් එකක් හැමෝම ඇප්ලයි කරනවා. ඉතින් ඒකෙමුත් 17 දිනකට විතරයි ස්කෝලර්ෂිප් එක හම්බෙන්නේ. ඉතුරු 17 self funding. කියන්නේ ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකට ඇඩ්මිට් කරගන්නවා. නමුත් ඒගොල්ලන්ට ස්කෝලර්ෂිප් එක නැහැ. කැමති නම් සල්ලි දීලා කරන්න පුළුවන්. ඉතින් එහෙම ළමයි 17 දිනකුත් හිටියා. ඉතින් ඕනම ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරද්දී මොටිවේෂන් ලෙටර් එක ගැන ගොඩක් ફોකස් කරලා ඇප්ලයි කරන්න මේ ඒක හරියට ලියා ගන්න. ඊළඟට තමයි ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක. මොකද මේ ඔක්කොම ඉන්ටර්නැෂනල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස්. සමහර දැන් යුරෝප් වල නම් අපි හිතාගෙන හිටියට හැමෝම ඉංග්‍රීසි දන්නවා කියලා එහෙම නැහැ. මොකද ෆ්‍රාන්ස්, ජර්මනි, ස්පේන් ගියාම තේරෙනවා. කියන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාව විතරයි ගොඩක් වෙලාවට. නමුත්
යුනිවර්සිටි එකක් ඇතුළට ගියාම සාමාන්‍යයෙන් ඕනම ස්ටුඩන්ට් කෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි කියන එක අනිවාර්යයි. ඒක ස්කෝලර්ෂිප් දාන්න විතරක් නෙමෙයි ජීවිතේ ඕන දෙයකට ඉස්සරහට වැදගත් වෙන දෙයක්. ඉතින් ඒක දැනගෙන ඉන්න එක කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඉංග්‍රීසි හදාගන්න හොඳට යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ස්කෝලේ ඉඳන් ඒවා හදාගත්ත ස්ටුඩන්ට්ස්ලාත් ඇති. නමුත් ඒ ඔපචුනිටිස් තිබ්බේ නැත්නම් ඒ කාලේ යුනිවර්සිටි එක කියන්නේ හොඳ තැනක් ඒ ඉංග්‍රීසි ස්කිල්ස් හදාගන්න. ඒ වෙනුවෙන් තියෙන ක්ලබ්ස් තියෙනවා. මම දන්න කැරියර් ගයිඩන්ස් යුනිට් එකෙන්ම ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් කරනවා මම ඒ දවස්වලදී මට මතකයි. ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක හදාගන්න. ඉතින් අපේ ගැවල් ක්ලබ් එක කියන්නේ ඒකටම හදපු දෙයක්. කමියුනිකේෂන් ස්කිල්ස්, ලීඩර්ෂිප් ස්කිල්ස් සහ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වැඩි කරන්න අපි පටන් ගත්ත ක්ලබ් එකක් ඒක 2013. ඉතින් ඒවට ජොයින් වෙලා ඔයගොල්ලන්ගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න. මොකද ඒවා බැරි දේවල් නෙමෙයි. ඕනම ළමයෙකුට ඉංග්‍රීසි කතා කරන එක අනිවාර්යයි ඉස්සරහට යනවා. ඉතින් ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වලින් ඉල්ලනවා. එක්ක ඔයගොල්ලෝ IELTS එහෙම නැත්නම් TOEFL එහෙම නැත්නම් ෆස්ට් ඩිග්‍රී එක ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා කියන එකත් සමහරලාට ඒගොල්ලෝ පිළිගන්නවා. නමුත් ඒක මතම ඩිපෙන්ඩ් වෙන්න එපා. මොකද මම දන්නවා අපේ යුනිවර්සිටි එක නම් බහුතරයක් මෙතන almost every degree is offered in English I guess. ඒක හොඳයි. නමුත් ඒක මතම ඉඳගෙන මට IELTS හරි TOEFL හරි කරන්න ඕනේ නැහැ කියලා හිතාගෙන ඉන්න එපා. පුළුවන් නම් 4th year වෙද්දී එහෙම නැත්නම් ග්‍රැජුවේට් වුණ ගමන් මේ එක්සෑම්ස් දෙකෙන් එකක් කරලා තියාගන්න. මොකද ඉක්මනට ඒක එතකොට ඔයගොල්ලන්ට ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට අනිත් දේ තමයි preference letters. මේක ගොඩක් අය දන්නවත් ඇති. ඔයගොල්ලෝ ඕනම ස්කෝලර්ෂිප් එකකට හරි ඕනම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල හයර් ස්ටඩීස් වලට යද්දී preference letters අපි දෙන්න ඕනේ. එතකොට මේකෙදිත් දැන් Erasmus වල නම් online preference letter system එකක් තියෙන. ඒ කියන්නේ අපි අපේ රෙෆරන්ස්ලා දෙන්නෙක්ව නම් කරාට පස්සේ ඒගොල්ලෝ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකෙන් රෙෆරන්ස්ලාට ඊමේල් එකක් යවනවා. මෙන්න මෙහෙම ළමෙක් ඔයාගෙන් ඔයාලගෙන් රෙෆරන්ස් ලෙටර්ස් ඉල්ලලා තියෙනවා. ඒක දෙන්න කියලා. ඒකට ඒගොල්ලොත් ඒක ඔන්ලයින් තමයි ඇටච් කරන්නේ. ඉතින් රෙෆරන්ස්ලා විදියට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හොඳම රිසෝස් පර්සන්ලා තමයි ඔයගොල්ලන්ගේ ඇකඩමික් සුපර්වයිසර්ස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆයිනල් ඉයර් රිසර්ච් එක කරන්නේ කාත් එක්කද සහ ඔයගොල්ලන්ගේ ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ වැඩිපුරම ඔයාගෙන දන්න කෙනෙක්. එහෙම කෙනෙක් තමයි අපි රෙෆරි කෙනෙක් විදියට තෝරගන්නේ. සමහරට head of the department වෙන්න පුළුවන්, dean වෙන්න පුළුවන්. සහ එහෙම නැත්නම් ඔයගොල්ලෝ final year research එක කරපු ඔයාගේ supervisor. මොකද ඔයාගෙන හරියටම දන්න ඔයාගේ potential එක මොකද්ද? ඔයා කොයි වගේ ළමයෙක්ද කියන එක හරියටම letter එකකින් ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක්ව තමයි අපි රෙෆරි කෙනෙක් විදියට දාගන්නේ. ඉතින් referees select කරගන්න එක තනිකරම ඔයාගේ වැඩක්. ඉතින් ගොඩක් කලට අපි ඇප්ලයි කරද්දී මොන හරි දෙයකට ඇප්ලයි කරද්දී අපි අපේ සුපර්වයිසර්ස්ලත් එක්ක කතා කරනවානේ. ඒගොල්ලොත් එක්ක කතා කරලා සමහරට ඔයාලට හරියන රෙෆරන්ස්ලා සිලෙක්ට් කරගන්න පුළුවන්. රෙෆරි කෙනෙක් සිලෙක්ට් කරගත්තත් පොඩ්ඩක් බලන්න ඔයා ඇප්ලයි කරන ඩිග්‍රී එක ගැන ටිකක් දන්න කෙනෙක් සිලෙක්ට් කරගත්තොත් හොඳයි. මොකද එතකොට එයාට පුළුවන් හරියටම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට හරියන විදියට රෙෆරන්ස් ලෙටර් එක ලියන්න. හරි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඕන කරන දේවල් ටික තමයි මම මේ කිව්වේ. මේක Erasmus විතරක් නෙමෙයි. ඕනම ස්කෝලර්ෂිප් එකකට ඕනම ඩිග්‍රී එකකට ඕනම යුනිවර්සිටි එකකට ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරද්දී මේ ටික ඕන වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ ටිකට ලෑස්ති වෙන්න ෆස්ට් ඉයර් වෙන්න පුළුවන් මෙතන ඉන්න සමහර අය සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් හැමෝම මෙතන ඉන්න පුළුවන්. ෆස්ට් ඉයර් ඉඳන් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් නම් මම මොනවද කරන්නේ ඉස්සරහට කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් හදාගන්න අවුරුදු 4ක් හෝ 3ක් තියෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරලා ඒවා ෆුල්ෆිල් කරගන්න පුළුවන්. එතකොට third year fourth year වෙද්දී ඔයගොල්ලන්ට straight away ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් apply කරගන්න පුළුවන්. අවශ්‍ය දේට apply කරන්න පුළුවන්. Erasmus සහ Europe ඇයි මම මේක ගැන කතා කරන්න කියලා කවුරු හරි අහුවොත් මොකක්ද ඔකේ තියෙන හොඳේ කියලා අහුවොත් කියන්න දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ස්කෝලර්ෂිප් එකකට අපි ඇත්තටම යන්නේ අපිට ඒ වියදම් දරන්න අමාරු හින්දා. ඒකයි ස්කෝලර්ෂිප් එකකින් ඇත්තටම කරන්නේ. ළමයින්ට එහෙම කියන්නේ full tuition fee එක සහ living expenses දරා ගන්න අමාරු ළමයෙකුට තමයි ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්නේ. ඉතින් ලංකාව කියන්නේ
අපි කලින් හිටිය lower income country එකක් විදිහට පස්සේ අපි lower middle income country එකක් වුණා. ඒකෙදි සමහර scholarships අපිට නැති වුණා. මොකද අපි lower income ඉඳන් lower middle income එකක් step එකක් උඩට ආපු හින්දා ගොඩක් ඒ වුණාට තාමත් ලංකාවට scholarship opportunities තියෙනවා. ඉතින් Erasmus කියන්නේ එහෙම එකක්. මම මේ කිව්වත් වගේ කලින් මේ ගැන පොඩි විස්තරයක් කරා. ඉතින් මේක fully funded scholarship එකක්. ඔයගොල්ලෝ එක සතයක්වත් ඔයගොල්ලන්ගේ අතින් වියදම් වෙන්නේ නැහැ. ඒ වෙනකොට ඒගොල්ලෝ ආට ගෙවනවා. monthly stipend එක විදිහට සාමාන්‍යයෙන් යුරෝ 1000ක් හම්බ වෙනවා. ඒක tax free. මම මේක tax free කියලා specify කරන්නේ යුරෝප් වල ගොඩක් students ලට හම්බ වෙන monthly salary එක එහෙම නැත්නම් stipend එක tax free. නමුත් ඇමරිකාවට ආපුවම අපලන්ට තේරෙයි ඒක tax අපි tax ගෙවන්න ඕන. අපිට හම්බ වෙන මුදල අපි student කෙනෙක් වුණත් අපි tax ගෙවන්න ඕන. යුරෝප් වල තියෙන එක වැදගත්කමක් තමයි වාසියක් තමයි tax free monthly stipend එකක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට travel allowance එකක් හම්බ වෙනවා. might be between like 6,000 to 7,000 euros. Depends on the program. මේක ඇත්තටම දෙන්නේ මොකද ඔයගොල්ලෝ එක රටක මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්නේ නැති හින්දා. අඩුම තරමේ ඔයගොල්ලෝ රටවල් 3කටවත් යනවා. ඉතින් එතකොට එක සෙමෙස්ටර් එකක් ඉවර වෙලා ඔයගොල්ලෝ තමන්ගේ බඩු ටික අරගෙන එක්ක ෆ්ලයිට් එකේ එක්ක ට්‍රේන් එකේ whatever it is එකෙන් හරි ඔයගොල්ලෝ travel කරන්න ඕනේ. ඉතින් ඒවට යූස් කරන්න තමයි travel allowance එකක් දෙන්නේ. මේක දෙන්නේ මුළු අවුරුදු දෙකටම. අර stipend එක දෙන්නේ හැම මාසෙම. ඒකට මේවා වගේ personal expenses මේවා දෙන්නේ program එක ඇතුළේ වට රැඳි ඉන්නකොට වාට තියෙන expenses cover කරගන්න තමයි මේ දෙක හම්බෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ගේ full tuition fee එක Erasmus scholarship එකෙන් ගෙවනවා. ඒක ලොකු මුදලක්. සාමාන්‍ය කෙනෙකුට දරා ගන්න අමාරුයි. ඉතින් ඒක තමයි scholarship එකේ වටිනාකම. ඒක fully cover වෙනවා වගේ හැම educational expense එකක්ම. කියන්නේ cost fee එක ඒ වගේම participation cost එක කියලා වෙනම එකක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ගේ university වලට ගෙවන්න ඕන වෙනම cost එකක් තියෙනවා. ඒ හැමදේම ඔයාලට monthly ඒ කියන්නේ එක semester එකට ඔයගොල්ලෝ register වෙද්දී ඒ හැමදේම ඔයගොල්ලන්ට ඉබේම scholarship එකෙන් pay කරනවා. ඊට අමතරව තමයි monthly stipend එකයි travel allowance එකයි හම්බෙන්නේ. සමහර programs වල මේ relocation allowance කියලා එකකුත් දෙනවා. ඒ කියන්නේ ඒක අර එක තැනක ඉන්නේ නැති හින්දා ඔයගොල්ලෝ වෙන තැනකට යද්දී අලුත් location එකකට යද්දී එතනට ඕන logistics ඔයගොල්ලෝ හදා ගන්න ඕන වුණාම ඒවට සමහරට අමතරව ඔයගොල්ලන්ට කීයක් හරි හම්බෙන්න පුළුවන්. මොකද ඒක හැම program එකකම නෑ. දැන් මගේ program එකේ තිබ්බේ නෑ. ඊට අමතරව international health insurance එකක් හම්බ වෙනවා. මොකද පිටරටක ස්ටුඩන්ට් කෙනෙක් වෙනකොට health insurance එකක් තියෙන එක අනිවාර්යයි. එහෙම නැතුව ඩිග්‍රී එකක් කරන්න බෑ. මේකේ තියෙන විශේෂත්වය තමයි health insurance එකෙන් ඔයගොල්ලන්ට ඒ අවුරුදු දෙක ඇතුළත health issues මොන හරි ආවොත් ඒ හැමදේම cover වෙනවා. මේක සෑහෙන හොඳ health insurance එකක්. හිතා ගන්න බැරි තරම් benefits හම්බ වෙනවා. මේකෙදී මම දාලා තියෙන්නේ මේ even covers your emergency flights කියලා. ඒ කියන්නේ මොකක් හරි හදිසි අවස්ථාවකදී ඔයාලට ගෙදර එන්න වුණොත් ඒක medical emergency එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් family එකේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා emergency එකක් වෙන්න පුළුවන්. එහෙම වුණත් ඒවට යන වියදම පවා flights වලට යන වියදම පවා ඒගොල්ලෝ insurance එකෙන් cover කරනවා. ඒක ලොකු දෙයක් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඒ වගේ financial backup එකක් තියෙන එක. මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. කියන්නේ මේවා නෙමෙයි මගේ highlights වෙන්නේ. මේ international exposure එක මේ අවුරුදු දෙක ඇතුළත ගන්න මේ international exposure එක මේ කියන කීය දුන්නත් සල්ලි දීලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ international exposure එක මුළු ජීවිත කාලෙටම ඔයාලට වටින දෙයක්. සහ ඒක කවදා හරි එතෙන්ට ගියොත් ඒක තේරෙයි. ඒක කියන්නේ කියලා මට explain කරන්න බෑ. මොකද අපි රටවල් කීපයක ඉගෙන ගන්නවා. මම ඊළඟ ස්ලයිඩ් එක ගැන කතා කරනවා. අපි අඩුම තරමේ රටවල් 3ක ජීවත් වෙනවා. මොකද අපි සෙමෙස්ටර්ස් 3ක් රටවල් 3ක ඉන්න ඕනේ. ඊට අමතරව එතකොට ඒක යුනිවර්සිටිස් 3ක් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස්. ඊට පස්සේ අපි ඒ ඩිෆරන්ට් යුනිවර්සිටිස් වලට යද්දී ඒ යුනිවර්සිටිස් වල එක ගන්නන කෝස් කෝඩ්ස් වෙනස්, කෝසස් වෙනස්. ඉතින් අපි අර එකම තැනක ඉඳගෙන එකම දෙයක් කරනට වඩා ඔයගොල්ලෝ අර ඩයිවර්සිටි එක වැඩි තැන් තුනකට ගිහිල්ලා ඉගෙන ගද්දී
සහ ඒ යුනිවර්සිටිස් වල ඉන්න එක්ස්පර්ටිස් තියෙන ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා එක එක ෆීල්ඩ්ස් වලට. ඒගොල්ලන්ට අර බෙස්ට්ම නොලෙජ් එක ගන්න පුළුවන්. එහෙම තැන් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒ යුනිවර්සිටිස් වල අධ්‍යාපනය ලබද්දී. ඉතින් ඊට අමතරව යුරෝප් මම කිව්වත් වගේ යුරෝප් යූනියන් එකේ රටවල් 28ක් තියෙනවා. ඉතින් ඔයාලට වීසා එකක් හම්බුනහම යුරෝප් වලට ඔය රටවල් හැම එකටම ඇවිදින්න පුළුවන්. බෝඩර්ස් ක්‍රොස් කරන්න පුළුවන් වීසාස් නැතුව. ඉතින් ට්‍රැවලින් කියන එක ඒක අන්ලිමිටඩ් යුරෝප් ගියහම මම වීකෙන්ඩ් එකෙත් ගිහිල්ලා ඉල්ල තියෙන අල්ලපු රටට. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි රටේ. මොකද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් is at its best. ඔයාට ට්‍රේන් එකේද ට්‍රෑම්ද මෙට්‍රෝද සබ්වේ එකද ෆ්ලයිට් එකද බස් එකද ඕන දෙයක් හරිම කන්වීනියන්ට් යුරෝප් වල. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරියටම කියන්නේ හරිම වෙලාවට 2:05 නම් 2:05ටම බස් එක එනවා. ඉතින් සහ මේ ක්‍රවුඩඩ් නැහැ. මොකද ඕන තරම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙන හින්දා ඒ කිසිම දෙයක් ක්‍රවුඩඩ් නැහැ. අනික ට්‍රැවල් කරන්න හරිම ලේසි. ඇත්තට මෙහෙම මිනිස්සු වාහන ගන්නවා අඩුයි. මොකද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එච්චරට හොඳයි. වාහන පර්සනල් කාර් එකක් තියාගන්න එක වැඩක් නැහැ. ඉතින් ඇවිදින්න පුළුවන්. ඒ වගේම you can like experience different cultures, you can learn different languages, you can taste different food. I think making opportunities unlimited දෙතෙන්ට ගියාම. ගොඩක් හොඳයි ඒගොල්ලන්ට තව ලැන්ග්වේජ් එකක් පුළුවන් නම් යන්න කලින්ම. මොකද මම කිව්වත් වගේ ෆ්‍රාන්ස් ගියාම ඔයගොල්ලන්ට තේරෙයි ෆ්‍රෙන්ච් කතා කරන අය තමයි වැඩිපුර ඉන්නේ. වැඩිපුර 99%ක්ම ෆ්‍රෙන්ච් කතා කරන්නේ. සමහර අය ඉංග්‍රීසි අකුරක්වත් බැහැ. ඉතින් අපිට ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක අපි සිලෙක්ට් කරන ප්‍රෝග්‍රෑම් එකෙන් අපි ඉන්න රට අනුව ගොඩක් වෙලාට ලැන්ග්වේජ් කෝස් එකකුත් කරනවා. අපිට ෆ්‍රෙන්ච් තිබ්බා. ස්පේන් වලට ගියාම ස්පැනිෂ් තිබ්බා. අපි ටිකක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි ඉන්නේ මාස 6යි එක සෙමස්ටර් එකක. ඉතින් මාස 6කට ඉගෙන ගන්න හැමදේම ඉගෙන ගන්න බෑ. ඊට වඩා අපි ඇත්තටම මේ මිනිස්සුත් එක්ක ඉන්ටරැක්ට් කරද්දී ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ලැන්ග්වේජ් එක වගේ මේ කල්චර්ස්. ඉතින් ඒව තමයි වැදගත් වෙන්නේ. පොඩි කාලේ ඉඳන් හිතාගෙන හිටියනම් මේ රටවල් බලන්න ඕනේ මේ තැන් වලට යන්න ඕනේ කියලා. මම හිතන්නේ මේක හොඳ ඔපචුනිටි එකක්. ඉගෙන ගන්න එකක් කරන ගමන් තමන්ගේ අනිත් ඩ්‍රීම්ස් ෆුල්ෆිල් කරගන්න. මං මෙතන ටිකක් දාලා තියෙන්නේ මං ඇවිදපු තැන් වල ගත්ත ෆොටෝස්. මම හිටියේ ෆ්‍රාන්ස් වල ෆස්ට් සෙමෙස්ටර් එක, සෙකන්ඩ් සෙමෙස්ටර් එක ස්පේන් වල බාස්ක් කන්ට්‍රි කියන්නේ නෝර්ත් ඔෆ් ස්පේන්. තර්ඩ් සෙමෙස්ටර් එක UK. මම මගේ ෆස්ට් සෙමෙස්ටර්ස් තුන මගේ කෝස් වර්ක් කරේ රටවල් තුනේ. ඊට අමතරව මම කීය පස්සේ කියන්නම් කියලා. මොකද අපිට රිසර්ච් එක කරන්න අපිට යන්න පුළුවන් ලෝක ඕනම තැනකට ඕනම යුනිවර්සිටි එකකට ගිහිල්ලා අපිට රිසර්ච් කරන්න පුළුවන්. මගේ බැච් එකේ මමයි තව එක බොයි කෙනෙකුයි හැරෙන්න අනිත් හැමෝම යුරෝප් යූනියන් එක ඇතුලේ තමයි රිසර්ච් කරේ. හැබැයි මම මගේ රිසර්ච් එකට USA ආවා. ඒක මගේ ෆයිනල් සෙමෙස්ටර් එකට. අර අනිත් බොයි එයා ජපාන් ගියා. ඉතින් එහෙම ඔපචුනිටිස් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඉරාස්මස් වල තියෙන එක රෙගියුලේෂන් එකක් තමයි අපි මාස 3කට වඩා යුරෝප් යූනියන් එකෙන් එළියේ ඉන්න බෑ. මොකද අපි ෆන්ඩ්ස් දෙන්නේ යුරෝප් යූනියන් එකෙන්. ඉතින් අපි අපේ සල්ලි වියදම් කරන්නේ යුරෝප් යූනියන් එක ඇතුලේ. ඉතින් මට උනේ මම USA ආවට පස්සේ මම මගේ ෆයිනල් තීසිස් එක කරේ ලුයිසියානා ස්ටේට් යුනිවර්සිටි එකේ. ඇවිල්ලා මගේ ප්ලෑන් එක තිබ්බේ පළවෙනි මාස 3 ලැබ් වර්ක් කරලා මගේ ප්‍රොෆෙසර්ත් එක්ක ලැබ් වර්ක් කරලා අන්තිම මාස 3 කියන්නේ මගේ තීසිස් එක ලියන්න මම ආපහු මගේ ෆ්‍රෙන්ච් යුනිවර්සිටි එකට එන්න. මේ දේ කරද්දී ඔයගොල්ලන්ට කෝස් සුපර්වයිසර් කෙනෙක් ඉන්න ඕනේ. කියන්නේ සෙකන්ඩ් සුපර්වයිසර් කෙනෙක් ඉන්න ඕනේ යුරෝප් යූනියන් එකේ ඇතුලේ රටකින්. ඉතින් ඒකට තමයි මම මගේ ෆ්‍රාන්ස් යුනිවර්සිටි එක තියාගත්තේ සහ මට එහෙ සුපර්වයිසර් කෙනෙක් හිටියා. ඉතින් අපේ ප්ලෑන් එක උනේ මාස 3ක් USA වල ඊටු මාස 3 ෆ්‍රාන්ස් වල ඉන්න. නමුත් COVID-19 පැන්ඩමික් එක ආවට පස්සේ ඒ කාලේ තමයි මම يعني චයිනා වල පැන්ඩමික් එක පටන් ගද්දි වගේ තමයි මම USA ගියේ. කොහොම හරි USA වලට ට්‍රැවල් බෑන් එකක් තිබ්බා යුරෝප් වලින්. ඉතින් මට ආපහු යුරෝප් එන්න බැරි වුණා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක ඕන කෙනෙකුට කරනවා. ඉතින් ඒක මගේ ප්‍රශ්නයක් නොවන හින්දා මම රික්වෙස්ට් එකක් කරලා තිබ්බේ මට මෙහෙම එන්න විදියක් නැහැ. මම මගේ ඊටු මාස 3ක් කන්ටිනියු කරනවා කියන එක US වල. ඉතින් ඒකට මට අප්‍රූවල් එක හම්බුණා. මොකද ඒක හැමෝම දන්න දෙයක්. COVID-19 හින්දා ට්‍රැවල් කරන එක ඒ දවස්වල ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් ඒකෙන්ද මම මගේ මාස 6ම
ගත කරේ ලුසියානා ස්ටේට් යුනිවර්සිටි එකේ. මම හිතා මගේ ෆයිනල් රිසර්ච් එක කරලා thesis එක සබ්මිට් කරලා ඔක්කොම කරේ. ඉතින් ඒ වගේ ඔපචුනිටිස් තියෙනව නැත්තේ නැහැ. ඒක ටිකක් කට්ට කන්න ඕනේ වැඩේ කරගන්න. ඉතින් උමනාවක් තියෙනවා නම් ඒකට මුණක් තියෙනවා නම් බැරි කමකුත් නැහැ. ඒව ගැන ගියාට පස්සේ ඔයගලන්ට ඒ ඔපචුනිටිස් මොනවද කියන එක ගැන තේරෙයි. ඉස්සෙල්ලා මොනවා කරන්නත් අපි ස්කෝලර්ෂිප් එකට සිලෙක්ට් කරලා ප්‍රෝග්‍රෑම් එකට යන්න එපා. ඉතින් අපි ඒක ගැන ෆෝකස් කරමු. මේතන මම පෙන්ලා තියෙන්නේ මම කියන්නේ ෆස්ට් ඉයර් ඉවර වෙලා කියන්නේ අපේ සමර් වැකේෂන් එක මාස 3ක් විතර තියෙනවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් ඒක ලොකු වැකේෂන් එකක්. ගොඩක් අය ගෙවල් වල යනවා. හැබැයි මම එහෙ ඉන්න ගමන් මේ සැන්ටන්ඩර් බැංක් ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරා. ඒක සැන්ටන්ඩර් බැංක් කියන්නේ යුරෝප් වල තියෙන ලොකු බැංක් එකක්. බැංක් ඒ කියන්නේ හැම රටේම වගේ තියෙනවා යුරෝප් වල. ඉතින් ඒකට මම ඇප්ලයි කරේ ඕෂන් ලයිෆ් කියන සමර් ස්කූල් එකට. ඉතින් ඒකට ඇටච් වෙච්ච ස්කෝලර්ෂිප් එකක් තිබ්බා සැන්ටන්ඩර් බැංක් එකේ ඔෆර් කරන. ඉතින් මට ඕනුනේ අතර ඕෂන් ලයිෆ් සමර් ස්කූල් එකට යන්න. ඉතින් ඒකට යන්න ඕන හින්දා මම ඒකට ඇප්ලයි කරා. ඒකම ස්කෝලර්ෂිප් එක තිබ්බ හින්දා මම ඒකටත් ඇප්ලයි කරා. ඉතින් මට ඒ ස්කෝලර්ෂිප් එක හම්බුණා 2019. ඒ කියන්නේ මේවා ෂෝට් සමර් ස්කූල්ස්. මේ සමර් ස්කූල් එක සති දෙකයි තිබ්බේ. සති දෙක දවස් 18ක් වගේ. ඉතින් ඒක තිබ්බේ පෝර්චුගල් වල. ඉතින් මොකද මම කරන ෆීල්ඩ් එකට අදාළ සමර් ස්කූල් එකක්. ඉතින් මම ඒක යන්න ආසාවෙන් හිටපු හින්දා මම ඒකට ඇප්ලයි කරේ. අපි මේ ඕෂන් රිලේටඩ් රිසර්ච් කරේ. ගොඩක් අත්දැකීම් ලැබුවා. ගොඩක් යාළුවෝ හම්බුණා. කියන්නේ මම මගේ බැච් එකේ ඉන්න යාළුවන්ට අමතරව සෑහෙන යාළුවෝ ගොඩක් තවත් එකතු කරගත්තා. ඉතින් ඒ වගේ ඔපචුනිටිස් තියෙනවා ඇතුළට ගියාට පස්සේ. එතනින් එහාට it opens into a new world. කියන්නේ එක තැනකට යන්න විතරයි ඕනේ. එතනින් එහාට තියෙන ඔපචුනිටිස් වලට ඉබේම හොයාගෙන යන්න පුළුවන්. සහ ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා, කන්ටැක්ට්ස් තියෙනවා. මේ කන්ටැක්ට්ස් හැදුනට පස්සේ තවත් මොනවද ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්, කරන්න පුළුවන් මොනවද කියන එක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් ඉබේම එනවා. ඉතින් ඒවා ඔස්සේ හොයාගෙන යන්න පුළුවන් ඔයගොල්ලන්ට තව මොනවද කරන්න පුළුවන් කියන එක ගැන. ඔය ටික තමා ප්‍රධාන වශයෙන්ම රස්මස් ගැන මට කියන්න තියෙන්නේ. හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන් කරලා මේ මෙතෙන්ට යන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ ජීවිතේ ඔයගොල්ලෝ ගෙවන හොඳම අවුරුදු දෙකක් වෙයි. මට නම් එහෙම. ඉතින් කවදාවත් අමතක නොවන ගොඩක් වටින මතක සෑහෙන දේවල් එකතු කරගත්ත අවුරුදු දෙකක්. සහ මම අද මෙතන ඉන්න තැනට එන්න මම පාත් එක හදාගත්තේ රස්මස් හරහා. මොකද ගොඩක් කලාවට අපේ ෆීල්ඩ් එක කියන්නේ මම මරීන් ජියොලොජි, ඕෂනෝග්‍රැෆි ඇන්ඩ් මරීන් ජියොලොජි මම ෆස්ට් ඩිග්‍රී එකේදී කරේ. ඉතින් ඒ ෆීල්ඩ් එකේ ඩිරෙක්ට් USA එන්න අමාරුයි ටිකක්. පබ්ලිකේෂන්ස් හොඳට පේපර් එකක් එහෙම තියෙනවා නම් ෆස්ට් ඔතෝ පේපර් එකක් වගේ තියෙනවා නම් ලේසි වෙන. නමුත් එහෙම නැත්නම් ඩිරෙක්ට්ලි PhD වලට ඇප්ලයි කරන්න ටිකක් අමාරුයි. අන්න ඒ ලින්ක් එක හදාගන්න මට පුළුවන් වුණා මම Erasmus ගියේ එකෙන්. මොකද මම ෆයිනල් සෙමස්ටර් තීසිස් එක කරේ USA වල. ඒ ප්‍රොෆෙසර් මම කලින් දැනගෙන හිටියා යන්න කලින් මාස්ටර්ස් වලට. මොකද මට ලුසියානා ස්ටේට් යුනිවර්සිටි එකේ MSc වලට ඇඩ්මිෂන් හම්බෙලා තිබ්බේ. නමුත් ඒ ප්‍රොෆෙසර්ට ෆන්ඩින් තිබ්බේ නැහැ අවුරුද්දේ. ඉතින් එතකොටම තමයි මට Erasmus ස්කෝලර්ෂිප් එක හම්බුනේ. ඒ ප්‍රොෆෙසර්මයි කිව්වේ Erasmus වලට යන්න. පස්සේ අපි මොනවා හරි බලමු කියලා. ඉතින් එයා දැනගෙන හිටපු හින්දා තමයි මම ඒ කන්ටැක්ට්ස් මත තමයි මම US වලට ගියේ. සහ එතනින් මම මගේ ඉතුරු කැරියර් එක හදාගත්තා. ඉතින් ඒකයි මම කිව්වේ එක තැනකට යන්න විතරයි ඕනේ. එතනින් එහාට open and opportunities unlimited. ඔයාලන්ට එතනට ගියාට පස්සේ ඒක තේරෙයි. ඒක කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ environment එකට exposure එකට ඔයගොල්ලෝ exposure එක ලැබුණාට පස්සේ එතනින් එහාට යන්න ඕනේ. කොතෙන්ටද මොකද්ද කරන්න ඕනේ කියන නිකම්මයි අවබෝධය ලැබෙනවා. ඉතින් ඔය ටික තමයි මට රස්මස් ගැන කියන්න ඕනුනේ. ඊට අමතරව මම මෙතන මේ තියෙන තව ස්කෝලර්ෂිප්ස් කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ ස්කෝලර්ෂිප්ස් හැම එකකම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක more or less similar. ගොඩක් දුරට සමානයි හැම එකකම වගේ. ඊට අමතරව ඒ කියන්නේ අමතරව දෙයක් වෙනවා නම් වෙන්නේ සමහරට ඔයාලට ෆිසිකල් කොපිස් යවන්න වෙයි සමහරලාට ඩිග්‍රී සර්ටිෆිකේට්ස් හරි ඔයගොල්ලන් අනිත් මොන හරි ඩොකියුමන්ට්ස් වල සහ මේ වගේ ෆන්ඩින් දෙන ප්‍රමාණවල් වෙනස් එක එක ස්කෝලර්ෂිප්ස් වල එක එක
ඔයගොල්ලන්ට හම් වෙන බෙනිෆිට්ස් වෙනස්. ඉතින් ඒවා තමයි වෙනස් වෙන්නේ. එහෙම නැතුව ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගත්තාම අර මං කියපු ප්‍රොසෙස් එක තමයි හැම ස්කෝලර්ෂිප් එකකම වගේ යන්නේ. ඉතින් ඒවා බේසික් ක්‍රයිටීරියා ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරද්දී දැනගෙන ඉන්න ඕන සහ කරන්න ඕන දේවල්. මෙතන ඩෑඩ් ස්කෝලර්ෂිප් එක කියන්නේ ජර්මන් ස්ටඩි ප්‍රෝග්‍රෑම් එකක්. මේකත් සෑහෙන්න වටින සෑහෙන්න හොඳ ස්කෝලර්ෂිප් එකක් යුරෝප් වල තියෙන. මේක හැබැයි මුළු මාස්ටර් එකක් කරනවා නම් මුළු මාස්ටර් එකම කරන්නේ ඔයගොල්ලෝ ජර්මනි වල. එතකොට ඒක රටවල් කිහිපයක නෙමෙයි ජර්මනි වල විතරයි. මේක ග්‍රැජුවේට් ස්ටඩීස් වලට තමයි ඔයගොල්ලෝ ෆන්ඩ් කරන්නේ. අන්ඩර්ග්‍රැඩ් මාස්ටර් එකක් කියන්නේ සෙකන්ඩ් ඩිග්‍රී එකක් කරනවා නම් සාමාන්‍යයෙන් යුරෝ 861ක් වගේ ප්‍රමාණයක් ගෙවනවා. ඔයගොල්ලෝ PhD එකක් කරනවා නම් 1200ක් වගේ. මේකෙත් අර හැමදේම හම්බ වෙනවා ඔයගොල්ලෝ කිව්ව දේවල් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්, ට්‍රැවල් අලවන්ස් එකක්. ඊට අමතරව මේකේ රිසර්ච් අලවන්ස් ගෙවනවා. ඒ වගේම ෆැමිලි අලවන්ස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මැරිඩ් නම් ඔයගොල්ලන්ගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ ගෙන්න ගන්න පුළුවන්. ඒගොල්ලන්ටත් යම්කිසි මුදලක් ගෙවනවා ස්කෝලර්ෂිප් එකෙන්. ඒක ලොකු ගාණක් නෙමෙයි. නමුත් ඒක වටිනවා. මොකද ෆැමිලි එකක් ඉද්දී තියෙන වියදම් වැඩි හින්දා. මේ ඕනම ස්කෝලර්ෂිප් එකක් ඔයගොල්ලන්ට Google search කරලා ගිහිල්ලා බලා ගන්න පුළුවන් හැම විස්තරයක් මෙතන තියෙනවා. චිව්නිං ස්කෝලර්ෂිප් එක යුනයිටඩ් කින්ග්ඩම් එකෙන් ඔෆර් කරන ස්කෝලර්ෂිප් එකක්. UK කිව්වහම මතක තියාගන්න UK කියන්නේ එංගලන්ඩ් නෙමෙයි. එංගලන්ඩ්, වේල්ස්, ස්කොට්ලන්ඩ් and Northern Ireland කියන ඔය regions හතරම එකතු වෙලා තමයි UK හැදිලා තියෙන්නේ. ඉතින් ඔය හතරේම තමයි මේ හතරේ ඕන තැනකට ගිහිල්ලා ඔයගොල්ලන්ට චිව්නිං ස්කෝලර්ෂිප් එකක් ඉගෙන ගන්න පුළුවන්. මේකෙදි හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ එක ක්‍රයිටීරියා එකක් තියෙනවා working experience ඕනේ කියලා. නමුත් ඒක ස්ට්‍රික්ට්ලි ඒගොල්ලෝ කියලා නැහැ. ඔයගොල්ලන් සමහර විට 2 years කියලා තමයි තියෙන working experience වලට. නමුත් ඒක ඔයගොල්ලන්ට දැන් හිතන්න ඔයගොල්ලෝ ඩිග්‍රී එක ඉවරලා ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙක් විදිහට ඉන්ස්ටිටියුට් එකේ වැඩ කරනවා නම් ඒක පර්මනන්ට් ජොබ් එකක් වෙන්න අවශ්‍ය නැහැ. ඩෙමොන්ස්ට්‍රේටර් කියන්නේ ටෙම්පරරි ජොබ් එකක්. ඉතින් එතනදී ඇඩ් වෙන කාලයත් ඔයගොල්ලන්ට එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ මොන හරි ජොබ් එකක් කරා නම් ඒ අතරමැද්දේ ඒ හැමදේම ඒ අවර්ස් ගාන ඇඩ් අප් වෙනවා නම් අන්තිමට ටෝටල් ඒගොල්ලෝ ඉල්ලන අවර්ස් ගානට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් ඊට අඩුවෙන් අවර්ස් ගානක් තිබ්බා කියලා ඇප්ලයි නොකර ඉන්න එපා. මොකද හම් වෙන තියෙන chance එක වැඩි චිව්නිං ස්කෝලර්ෂිප් එකකට. මොකක් හරි work experience එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙදි දැන් අපි Erasmus ඇප්ලයි කරද්දී අපි යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරේ නැහැ. අපි කෙලින්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරන්නේ. නමුත් මේ චිව්නිං ස්කෝලර්ෂිප් එකේ වගේම මේ පහලින් තියෙන කොමන්වෙල්ත් ස්කෝලර්ෂිප් එකේ මේ දෙකේම අපි UK යුනිවර්සිටි එකට ඉස්සෙල්ලා ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරලා අපිට අන්කන්ඩිෂනල් ඔෆර් එකක් හම්බෙන්න ඕනේ. මේකෙදි අන්කන්ඩිෂනල් ඔෆර් එකක් කියන්නේ හිතන්න ඒගොල්ලෝ ඔයගොල්ලන්ට කියනවා ඔයාගේ ඔක්කොම හරි. නමුත් මෙන්න මේ කෝසස් ඔයා කරලා මදි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි වෙන්න. මේ කෝසස් ටික කරොත් ඔයාට ඇඩ්මිෂන් හම්බ වෙනවා. එහෙම නැත්නම් සමහරට IELTS හරි TOEFL හරි ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් මදි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා IELTS කරලා ඔයගොල්ලන්ට ආපහු පෙන්වන්න පුළුවන් නම් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා. ඒකට එහෙම මොකක් හරි කන්ඩිෂන් එකක් දානවා නම් ඒකට කියන්නේ කන්ඩිෂනල් ඔෆර් එකක්. ඉතින් මේ ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරද්දී ඔයගොල්ලන්ට අන්කන්ඩිෂනල් ඔෆර් එකක් තියෙනවා. මේ වගේ කිසිම කන්ඩිෂන්ස් ඇප්ලයි වෙන්න බෑ ඔයාගේ ඔෆර් එකට. අර මං කියපු දේවල් කලින්ම ඔක්කොම හරියට කරගෙන තිබ්බනම් රෙඩි වෙලා තිබ්බනම් ඔයාලට කෙලින්ම බය නැතුව මේ ඕනම ස්කෝලර්ෂිප් එකට ඒ කියන්නේ ඕනම යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන්ට අන්කන්ඩිෂනල් ඔෆර් එකක් ගන්න. ඉතින් එහෙම ඔෆර් එකක් එක්ක තමයි චිව්නිං ස්කෝලර්ෂිප් එකට හරි කොමන්වෙල්ත් ස්කෝලර්ෂිප් එකට හරි ඇප්ලයි කරන්න ඕනේ. මොකද ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී ඒගොල්ලෝ ඔෆර් ලෙටර් එක ඉල්ලනවා යුනිවර්සිටි එකකින් හම්බෙච්ච. මෙතනදී ඔයාට ඔයාගේ ඩ්‍රීම් යුනිවර්සිටි එකක් තිබ්බනම් UK වල යන්න ඕන. ඒ ඔක්ස්ෆර්ඩ් කියලා හිතමු. ඔක්ස්ෆර්ඩ් යන්න උවමනාව තිබ්බනම් ඔයාලට ඒ යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා ඔෆර් එක අරගෙන අන්කන්ඩිෂනල් ඔෆර් එකක් අරගෙන ඊට පස්සේ චිව්නිං ස්කෝලර්ෂිප් එකට හරි කොමන්වෙල්ත් එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන එක දෙයක් තමයි කොමන්වෙල්ත් ස්කෝලර්ෂිප් එක අන්ෆෝර්චුනේට්ලි දැනට ස්ටුඩන්ට්ස්ලාට ඕපන් වෙන්නේ නැහැ. ඒක දැන් අපි අර කොනේ අර ලෝ ඉන්කම් කන්ට්‍රි එකකින් අපි ලෝ මිඩල් ඉන්කම් කන්ට්‍රි එකට ආපු හින්දා ඒකෙදි අපිට ස්ටුඩන්ට්ස්ලාට තිබ්බ ඔපචුනිටි එක නැති වුණා. දැන් තියෙන්නේ පර්මනන්ට් ස්ටාෆ් මෙම්බර් කෙනෙකුට විතර කියන්නේ පර්මනන්ට් ස්ටාෆ් මෙම්බර් ඉන් any public sector. එහෙම ස්ටේට් ගවර්න්මන්ට් එකේ වැඩ කරන පර්මනන්ට් ස්ටාෆ් කෙනෙක් නම් එහෙම කෙනෙකුට විතරයි දැන් ඇප්ලයි කරන්න පුළුවන් කොමන්වෙල්ත් ස්කෝලර්ෂිප් එක.
මම දන්නේ මෙතන එහෙම කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් Commonwealth scholarship එකට. මීට අමතරව මම මෙතන ස්කෝලර්ෂිප්ස් තුනයි දාලා තින්නේ. මීට අමතරව සෑහෙන ස්කෝලර්ෂිප්ස් තියෙනවා එක එක රටවල් වලින් ඔෆර් කරන සහ එක එක යුනිවර්සිටිස් වලින් පර්සනලි ඔෆර් කරන. ඒවා අර ග්ලෝබල් ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් නෙමෙයි. ඒ කියන්නේ මේ මුළු ලෝකෙටම Erasmus වගේ ලොකු මේ ඕගනයිසේෂන් එකකින් කන්ඩක්ට් කරන ස්කෝලර්ෂිප්ස් නෙමෙයි. සමහරට එක යුනිවර්සිටි එකකින් ඕපන් කරන ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඒ තණ්ඩ නෝර්වේ වලින් නම් නෝර්වේ තියෙන යුනිවර්සිටි එකකින් කියනවා ලබන අවුරුද්දේ ඇඩ්මිෂන් වලට ඒගොල්ලෝ මෙහෙම ස්කෝලර්ෂිප් එකක් දෙනවා. ඒකට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයගලන්ටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට අපිට කියන්න බෑ මේ යුනිවර්සිටි එකෙන් ඩාටා ස්කෝලර්ෂිප් දෙනවා කියලා. හැමතිස්සෙම තමන් යන්න මොන හරි යුනිවර්සිටි එකක් බලන් ඉන්නවනම් ඒකට ගිහිල්ලා බලන්න වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා බලන්න මොනවද තියෙන ඔපචුනිටිස් කියලා, ෆන්ඩින් ඔපචුනිටිස්. සමහරලාට අර අපේ දැන් රෝහණේ දෙන්න අපිට ඩීන්ස් අවෝඩ් කියලා ඒ වගේ ස්කෝලර්ෂිප්ස් විදිහට හම්බ වෙනවා ඩීන්ස් අවෝඩ් කියලා ඒ එක එක යුනිවර්සිටිස් වලින්. ඒකට එතකොට ගොඩක් වෙලාට ඒගොල්ලෝ ඔයාලගේ ටියුෂන් ෆී එක කවර් කරනවා. මොකද ලිවිං අලවන්ස් එකක් හම්බෙන්නේ නැහැ. නමුත් ඒකත් ලොකු දෙයක්. ඒ වගේ රටක ගිහිල්ලා ඉගෙන ගද්දි මොකද ටියුෂන් ෆී එක තමයි සැහෙන يعني වැඩිම ගාණක් වියදම් වෙන තැන. අපිට ලිවිං එක්ස්පෙන්සස් සමහරලාට පාර්ට් ටයිම් ජොබ් කරලා වුණා ගිහිල්ලා හොයාගන්න පුළුවන්. මොකද එහෙම කරන ළමයිනුත් ඉන්නවා. ඉතින් ඒක සැහෙන හොඳයි. ඉතින් يعني අපි ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකේ ගිහිල්ලා අපිට ටියුෂන් ෆී එක හම්බ වෙනවා නම් ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් අපිට ඒක ගෙවනවා නම් ඒක සැහෙන රිලීෆ් එකක්. අපිට අපේ ඉතුරු වැඩ ටික කරගන්න. ජීවත් වෙන්න ඕන අවශ්‍ය වෙන සල්ලි ඒ ටික හොයාගන්න එක පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කරගන්න පුළුවන්. මම ස්පෙසිෆිකලි මෙතන කතා කරන්නේ fully funded scholarships වලට යන්නේ කොහොමද කියන මම ඒකයි ඒ පැත්ත ගැන වැඩිපුර කතා කරන්නේ නැත්තේ. නමුත් ඒකත් එක්ක opportunity එකක් ඒකත් එක option එකක් ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් සමහරලාට ඩිග්‍රී එකකටම නොවෙන්න පුළුවන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන යන්න. සමහරට මෙහි රිසර්ච් එක කරනවා නම් ඒකට රිසර්ච් ග්‍රාන්ට් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. මේ එක එක යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට්ස් බලුවොත්. එහෙම නැත්නම් සමර් ට්‍රේනින් එකකට යන්න පුළුවන්. හොදුරට 2 months 3 months වගේ සමර් ට්‍රේනින්ග්ස් තියෙනවා. ඊළඟට සෙමෙස්ටර් ඕවර්සීස් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ නම් ඒක වෙනවා කියලා. මොකද පිටරට නම් US වල නම් මෙහි ඉන්න ළමයෙකුට පුළුවන් එක සෙමෙස්ටර් එකක් ෆොරින් කන්ට්‍රි එකට ගිහිල්ලා කරලා ආපහු එන්න. ඒ රටේ කරපු ක්‍රෙඩිට්ස් මෙහෙට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඉතින් ලංකාවේ නම් ඒක වෙන්නේ නැහැ මම දන්න තරමින්. ඊට අමතරව ෂෝට් කෝසස් තියෙනවා. මාස 6 අවුරුද්දේ. ගොඩක් යුරෝපියන් කන්ට්‍රීස් ලැන්ග්වේජ් ෂෝට් කෝසස් තියෙනවා. සමහර ළමයි ඉන්නවා ලැන්ග්වේජ් කෝසස් වලට ගිහිල්ලා ඉස්සෙල්ලා ඒක කරලා ඊට පස්සේ එතනින්ම ඔපචුනිටිස් හදාගෙන ඊට පස්සේ ආගේ සෙකන්ඩ් ඩිග්‍රී වලට පාත් එක හදාගන්න කට්ටිය. මොකද දැන් ජර්මන් වගේ නම් ඔයගොල්ලන්ට ලැන්ග්වේජ් කෝස් එකකට ගිහලා ජර්මන් ඉගෙන ගත්තොත් ඊට පස්සේ ඕපන් වෙන ඔපචුනිටිස් වැඩි. මොකද ඉංග්ලිෂ් වලින් ඔෆර් කරන ඩිග්‍රීස් වලට වඩා ජර්මන් වලින් ඔෆර් කරන ඩිග්‍රීස් එහෙ වැඩි. එහෙම වුණාම ඔයගොල්ලන්ට ඒ ඩිග්‍රී එකකටත් අතුරු වෙන්න පුළුවන්. සහ ජර්මනි වල තියෙන විශේෂත්වයක් තමයි හයර් එඩියුකේෂන් වෙනකම්ම අපේ රටේ වගේම ෆ්‍රී එඩියුකේෂන් තියෙනවා. ඉතින් ඒකින්ද ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ ටියුෂන් ෆී එක කියන එක ගාණක් ගෙවන්න තියෙනවා. නමුත් ඒක ලොකු ගාණක් නෙමෙයි. ස්කෝලර්ෂිප් එකේ තියෙන වටිනාකම ඔයාලට එතකොට එතනින් එහාට හම්බෙන බෙනිෆිට්ස් රිසර්ච් එකක් කරද්දී ගොඩක් වියදම් යනවා. රිසර්ච් එක්ස්පෙන්සස් තියෙනවා. ඒවා සහ වගේ ලිවිං එක්ස්පෙන්සස් ෆැමිලි එකේ ඉන්නවා නම් ඒවට ඒ ටික හම්බ වෙනවා. ස්කෝලර්ෂිප් එකක් හම්බුනොත්. ඉතින් හැමෝටම කියන්නේ පුළුවන් තරම් හොයන්න. කවුරුත් කියනකම් ඉන්න අවශ්‍ය නැහැ. මම කලිනුත් මේ වගේ වීඩියෝස් කරලා තියෙනවා. ඊට පස්සේ මට ඊමේල්ස් එනවා 100 ගාණක්. එකම දේ අහලා තේරුමක් නැහැ අතරම මේ මොකටද කරන්න කියලා හිතනවා මේ කියලා දෙන්න කියලා. ඒ කියලා දුන්නාට පස්සෙත් ඒකම අහහා සමහරලාට මේ මම කොහොමද ස්කෝලර්ෂිප් එකක් හොයාගන්නේ කී අහලා ඒ වගේ හරිම මේ සිම්පල් ක්වෙස්චන්ස් පවා තනියම හොයලා කරගන්න නැති ළමයි ඉන්නවා. ඉතින් එහෙම වෙන්න එපා. පුළුවන් තරම් හොයන්න. මොකද තමන් හොයන තරමට තමයි තමන්ට හම්බෙන්නේ. යාළුවන්ට උදව් කරන්න. ඒගොල්ලොත් කට්ටිය එකතු වෙලා හොයන්න. ඉතින් opportunities තියෙන ඇති තරම් you just have to look for them. අපේ ළමයි ගොඩක් කරන්නේ නැත් ඒක තමයි කවුරු හරි එකකට ගියොත් ඒක කරන්න බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් ඒකට විතරක් ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවා. එහෙම නැත්තුව පුළුවන් තරම් ඔයගොල්ලන්ට කරන්න යන්න පුළුවන් තැන් මොනවද කියලා හොයලා බලලා ඒවා කරන්න. මොකද ඉන්ටර්නෙට් එකට ගියාම ඕන තරම් රිසෝසස් තියෙනවා මේවට. මම අන්තිමට ප්‍රසන්ටේෂන් එක අන්තිමට මම ඔයගොල්ලන්ට ස්කෝලර්ෂිප් වලට කියන්නේ ස්කෝලර්ෂිප් හොයන්න පුළුවන් ලින්ක්ස් දෙකකුත් මම දෙන්නම්. ඒකට සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ ඔයගොල්ලන්ට ලෝකේ ඕන තැනක ඔන්න ස්කෝලර්ෂිප් එකක ඕපන් වුණොත් ඔයගොල්ලන්ට ඊමේල් එකක් එනවා.
හරි ඔය ටික තමයි මට යුරෝප් ගැන කියන්න ඕනුනේ මම හිතන්නේ පොඩි හරි අයිඩියා එකක් තියෙන්න ඇති මේ කොහොමද යුරෝපියන් යුනියන් එක ඇතුලේ රටකට යද්දී කොයි වගේ එන්වයරන්මන්ට් එකක්ද තියෙන්නේ කොයි වගේ ඔපචුනිටි එකක්ද ඔයගලන්ට තියෙන්නේ කියන එක ගැන ඊට අමතරව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි අන්තිමට කතා කරමු කියන සමහර අය කැමති වෙන්න පුළුවන් USA යන්න මමත් එහෙම හිටපු කෙනෙක් මම ෆස්ට් මගේ මාස්ටර් එකට USA යන තමයි මම බලාගෙන හිටියේ ඒකයි මම USA ඇප්ලයි කරේ සහ මට මම කිව්වේ ලුයිසියානා ස්ටේට් යුනිවර්සිටි එකෙන් මට USA වලට මගේ මාස්ටර් එකට ඇඩ්මිෂන් හම්බුණා නමුත් ඇමරිකාවට හයර් ස්ටඩීස් වලට ඇප්ලයි කරද්දී අපි කරන්න ඕන දේ ටිකක් වෙනස් යුරෝප් වගේ නෙමෙයි ගොඩක්ම හොඳයි පුළුවන් නම් ඉස්සලම පොටෙන්ෂල් සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න එක අපි යුරෝප් වලට ඇප්ලයි කරද්දී ගොඩක් එහෙම කරන්නේ නැහැ නමුත් PhD වගේ කරද්දී නම් අපි ඒක කරනවා නමුත් මාස්ටර්ස් ඩිග්‍රී එකකට වගේ යද්දී අපි ඒක කරන්නේ නැහැ යුරෝප් වල කරන්න පුළුවන් බැරි කමක් නැහැ නමුත් ගොඩක් ළමයි ඒක කරන්න ඒක අවශ්‍ය නැහැ අතරම නමුත් USA යද්දී නම් ඒක අනිවාර්යයි ඔයා කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් ඉස්සෙල්ලා කන්ටැක්ට් කරගෙන යන එක ප්‍රොෆෙසර් කෙනෙකුට කතා කරලා කියන්නේ ඔයා යුනිවර්සිටි එක මොකක් හරි ස්පෙસિෆික් යුනිවර්සිටි එකක් ඔයා සිලෙක්ට් කරගත්තා නම් USA වලට යන්න ඒකට ගිහිල්ලා බලන්න ඒකේ ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම්ස් මොනවද තියෙන්නේ සහ එක එක ඩිපාර්ට්මන්ට්ස් වල ඉන්න ඇකඩමික් ප්‍රොෆෙසර්ස්ලා කවුද කියන එක ඒ ලිස්ට් එක තියෙනවා ඒගොල්ලන්ට ඒ එක්කෙනා එක එක්කෙනාගේ ප්‍රොෆයිල්ස් වලට ගිහිල්ලා බලන්න පුළුවන් ඒගොල්ලෝ මොනවද කරන රිසර්ච් මොන ෆීල්ඩ් එකෙන්ද ඒගොල්ලෝ එක්ස්පර්ටිස් වෙලා ඉන්නේ කියලා ඉතින් ඒ ෆීල්ඩ් එකක් ඔයාට ගැලපෙනවා නම් ඔයා කැමතියි කියලා හිතනවා නම් එහෙම තැනකට එයා කරන දේවල් කරන්න ඒ දේවල් ඉගෙන ගන්න ඔයාට පුළුවන් ඒ සුපර්වයිසර්ට ඒ ප්‍රොෆෙසර්ට කතා කරන්න කියන්නේ through an email දාන්න පුළුවන් ඔයගලන්ට මෙහෙමයි මම මෙහෙම ස්ටුඩන්ට් කෙනෙක් මේ ෆස්ට් ඩිග්‍රී එක දැන් කරලා තියෙන්නේ මම ඉස්සරහට ඔපචුනිටිස් බලාපොරොත්තු වෙමින් ඉන්නේ මගේ මාස්ටර්ස් ඩිග්‍රී එකට හෝ PhD වලට මොකක් හරි පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එකකට මම මෙන්න මේ දේවල් කරලා තියෙනවා මගේ අන්ඩර් ග්‍රැජුවේට් රිසර්ච් එක මේක මට මෙන්න මේ එක්ස්පීරියන්සස් තියෙනවා සහ මට මාත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් මට මෙන්න මේ දේවල් මම එනකොට මාත් එක්ක අරන් එන්න පුළුවන් දේවල් මොනවද මම එයාගේ ලැබ් එක වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මගේ පොටෙන්ෂල් එක මොකක්ද අන්න ඒ දේවල් එම්ෆසයිස් කරන්න පුළුවන් නම් ඔයාට ඊමේල් එකක් කරහා සහය වෙනකොට ඔයාට තියෙන වගේ සර්ටිෆිකට්ස් මොන හරි තියෙනවා නම් ඇටච් කරලා ඒ ඔක්කොම කරලා කෙලින්ම කියන්නේ ෆස්ට් ටයිම් ඊමේල් එකක් ඊමේල්ස් දෙක තුනක් යවන්න එපා මොකද මෙහි ඉන්න ප්‍රොෆෙසර්ස්ලා මාරම බිසි ඒගොල්ලෝ දවසට ඊමේල් 50 60 100 එන කට්ටිය ඉන්නේ ඉතින් ඒගොල්ලන්ට හැම එකක්ම බලන්නේ නැහැ අර පිටු ගණන් ඊමේල්ස් ලියන්නත් එපා ෂෝට් ඇන්ඩ් ස්වීට් හැමදේම ස්ට්‍රේට් අවේස් කියන්නේ ඩිරෙක්ට්ලි කතා කරලා තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන විදිහට හරියට පොයින්ට් එකට ලියන්න මෙල් එකක් ලියද්දි ඉතින් ඒගොල්ලෝ ඉම්ප්‍රෙස් වෙනවා නම් ඔයාගේ ඊමේල් එක දිහා බලලා සමහරට ඔයාට කෙලින්ම SOP එකක් ලියන්න පුළුවන් ඒක දිහා බලලා ඒගොල්ලෝ පාරම ඉම්ප්‍රෙස් වුණොත් කෙලින්ම they might hire you ඒ කියන්නේ ඔයගොල්ලන්ට කියයි යුනිවර්සිටියට ඇප්ලයි කරන්න කියලා. එහෙම කිව්ව පළියට ඔයාට යුනිවර්සිටි එකට ඇඩ්මිෂන් හම්බෙන්නේ නැහැ USA වල. කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් හම්බෙච්ච පළියට. ඔයා යුනිවර්සිටි ඇප්ලිකේෂන් එක වෙනම ඊට පස්සේ පටන් ගන්නවා. ඒක තනිකරම ඒක ප්‍රොෆෙසර්ටවත් ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කිසිම විදිහකින් අතපත දාන්න බෑ ඒ ප්‍රොසෙස් එකට. ඒක යුනිවර්සිටි එකකින් වෙනම කරන්න. ඉතින් එතනදී ඔයා සක්සස්ෆුල් වෙන්න ඕන ඔයාගේ ඇප්ලිකේෂන් එක හරහා. එතනදී අර මං කලින් කියපු ඔයාගේ ඩිග්‍රී සර්ටිෆිකට්ස් ඉඳන් extra curricular activities ඔයාගේ awards ඊට පස්සේ English proficiency හැමදේම ආපහු ඔයාගේ application එක through ඒවා පෙන්වන්න ඕනේ ගොඩක් ලාට කොහොම වගේ online හැබැයි එකම දේ US university applications වලට අපි සල්ලි ගෙවන්න ඕනේ ඒක online දැම්මත් අපි සල්ලි ගෙවන්න ඕනේ සාමාන්‍යයෙන් ඩොලර් 60 ඉඳන් 90ක් අතර ගාණක් වෙනවා සාමාන්‍ය එක application එක යුරෝප් වල ගොඩක් ඒවා free ඒ වගේම ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන්ස් ෆ්‍රී නමුත් පටිකියුලර්ලි එක යුනිවර්සිටි එකට ඇප්ලයි කරනවා නම් ඇප්ලිකේෂන් ෆී එකක් තියෙනවා. ඉතින් එහෙම යුනිවර්සිටි ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් කරලා ඔයා ඒක යනවා මාස දෙක තුනක් යනවාට රිසල්ට් එකක් එන්න. ෆස්ට් රවුන්ඩ් එකෙන් මාව සිලෙක්ට් වුණොත් ඒක තමයි එතනින් එහාට ඉතින් කෙලින්ම සුපර්වයිසර් දාන්නවා. එතකොට ඔයාලට කෙලින්ම ආපු ගමන් එයාත් එක්ක වැඩ පටන් ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ස්කෝලර්ෂිප්ස් දිහාම බලන් ඉන්නත් අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් පොටෙන්ෂල් සුපර්වයිසර් කෙනෙක් නැත්නම් කන්ටැක්ට් එකක් ඉස්සෙල්ලා හදාගන්න. ඒක කරන්න ඕනේ ඊමේල් සරහා
මොකද ඉන්නේ රටවල් දෙකක වෙන කතා කරන්න විදියක් නැහැ අපිට. මොකද ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අපි එවන ඊමේල් එක දැකලා ඉම්ප්‍රෙස් වුණොත් එහෙම වෙන විදිහට ඊමේල් එකක් හදන්න එහෙම ඉම්ප්‍රෙස් වුණොත් ඔයගොල්ලන්ට යන්න පුළුවන් chance එක වැඩි. යුනිවර්සිටි එකට ජොයින් වෙන්න පුළුවන් chance එක වැඩි. ගොඩක් වෙලාවට PhD level එකට එද්දි නම් PhDs වලට අපි apply කරන්නේ හැමෝම වගේ apply කරන්නේ එහෙම මම USA වලට ආවෙත් එහෙම. scholarships වලට නෙමෙයි අපි apply කරන්නේ අපි කෙලින්ම professors ලාට කතා කරන්නේ. සහ අපේ background එක මොකක්ද කියන එක තමයි අපි highlight කරන්නේ. ඉතින් එතකොට ඒ professor එකට කැමති නම් අපිට කෙලින්ම join වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ research group එකට. අර විදිහට යුනිවර්සිටි එකටත් application එක successful වුණොත්. ඒකයි පුළුවන් තරම් හොයන්න කියන්නේ මම. ඔයගොල්ලෝ යන්න හිතගෙන යුනිවර්සිටි එකක් තියෙනවා නම් යුනිවර්සිටි එක ගැන බලන්න පුළුවන් තරම් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඒ යුනිවර්සිටි එකේ මොනවද offer කරන්නේ, ඉන්න රිසර්චර්ස්ලා කවුද, කොයි වගේ ප්‍රොෆෙසර්ස්ලාද ඉන්නේ, මොන ෆීල්ඩ් එකෙන්ද ඒගොල්ලෝ රිසර්ච් කරන්නේ. ඉතින් ඒ කරන දේකට ඔයා කැමති නම් ඒගොල්ලන්ට කතා කරන්න. ඩිරෙක්ට්ලි ඊමේල් එකක් යවන්න. ඒක තමයි එකම සහ ලේසිම සහ හොඳම ක්‍රමය opportunities හදාගන්න ඉස්සරහට. ඊට අමතරව USA වල තියෙන හොඳ prestigious scholarship එකක් තමයි Fulbright කියන්නේ. සෑහෙන competitive US වල තියෙන මම හිතන්නේ හොඳම scholarship එක මේක. ඉතින් මේක masters degree එකකට apply කරනවා නම් ඔයාලන්ට දාන්න පුළුවන්. මම දන්නවා අපේ යුනිවර්සිටි එකේ එහෙම ගියපු කීප දෙනෙක්ම ඉන්නවා. අපේ faculty එකේ ඉන්නවා. ඒ වගේම ගොඩක් ළමයි apply කරනවා ඇත්තටම Fulbright වලට. ඉතින් තේරෙන ප්‍රමාණය හරිම සීමිතයි. සෑහෙන competitive. ශ්‍රී ලංකාවේ Fulbright commission එකක් තියෙනවා. ශ්‍රී ලංකා Fulbright commission කියලා Google search කරොත් මම පෙන්නලා තියෙන link එකේ යන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතනදී Fulbright open වෙන්නේ මට මතක හැටියට මාර්තු අප්‍රේල් වගේ කාලේ තමයි open වෙන්නේ. දැන් නම් ඉවරයි. ඊළඟ අවුරුද්දේ තමයි දාන්න වෙන්නේ. ඉතින් එතෙන්ට ගියාම දාන්න ඕන හැටි විස්තර ඔක්කොම තියෙනවා. ඒ වගේම මේකේ selection එක වෙන්නේ ශ්‍රී ලංකා Fulbright commission එකෙන් ඉස්සලා select කරනවා ඔයගොල්ලන්ව. personal interviews තියෙනවා. placement test නම් තියෙනවද කියලා මට මතක නැහැ. කොහමද interview rounds නම් සෑහෙන්න ගොඩක් තියෙනවා. මොකද එච්චර ළමයි ගොඩක් apply කරනවා. සමහරවිට interview rounds 4-5ක් යන්න පුළුවන්. final interview එකට ගිහිල්ලා select වෙන්න. ඉතින් ඒකට apply කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ qualifications ඒකට හදාගෙන තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම දාන්න. අනිත් එක තමයි එකකට දාලා බලන් ඉන්න එපා. එක යුනිවර්සිටි එකට apply කරලා බලන්න එපා. US දානවා නම් අඩුම තරමේ දෙක තුනකටවත් apply කරන්න. මම PhD දාද්දි නම් මම apply කරේ මම දැන් ඉන්නේ University of Arizona විතරයි. මොකද මට එතෙන්ට එන්න ඕමනාව තිබ්බ සහ මට කරන්න ඕනම දේ කරන ප්‍රොෆෙසර් කෙනෙක් එතන හිටපු හින්දා මම ඒකට ඩිරෙක්ට්ලි ඇප්ලයි කරා. ඉතින් ඒක මට හම්බුණා. නමුත් එකකට නම් ලිමිට් වෙන්න එපා. ඒකට ඔයාලට තියෙන opportunities උත් අඩු වෙනවා. මොකද ඊට පස්සේ ආය ස්කෝලර්ෂිප් එකට හරි ආය යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න ඊළඟ අවුරුද්ද වෙනකන් ඔයගොල්ලන්ට ඉන්න වෙනවා. අවුරුද්දකට එකපාරයි ගොඩක් ස්කෝලර්ෂිප්ස් ඕපන් වෙන්නේ. USA දාද්දී තව දෙයක් මතක තියාගන්න fall intakes spring intakes කියලා දෙකක් තියෙනවා. يعني fall කියන්නේ ඕගස්ට් වල පටන් ගන්න සෙමෙස්ටර් එක, spring එක මාර්තු වල පටන් ගන්න, පෙබරවාරි වල පටන් ගන්න සෙමෙස්ටර් එක, ජනවාරි හෝ පෙබරවාරි. ඉතින් ඔය intakes දෙකටම apply කරන්න පුළුවන් ඔයගලන්ට. නමුත් fall intake එකට apply කරනවා නම් හම්බෙන්න ඔයාලට admission සහ මොනවා හරි research grants හම්බෙන්න තියෙන opportunity එක වැඩි. මොකද fall එකට තමයි මෙහි යුනිවර්සිටි එකක වැඩිපුරම funding තියෙන්නේ. ඉතින් ඒකෙන්ද fall එකට ළමයි 100ක් ගත්තොත් spring එකට ගන්න ළමයි 8ක් 10ක් වගේ තමයි. ඒකෙන්ම තේරෙනවා තියෙන මොකද්ද වෙනස කියලා. ඒකෙන්ද පුළුවන් තරම් fall එකට apply කරන්න try කරන්න. fall semester එකට කියන්නේ අගෝස්තු semester එකට apply කරනවා නම් ඔයගොල්ලෝ ඊට කලින් අවුරුද්දේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙද්දි apply කරන්න පුළුවන්. මොකද ජනවාරි පෙබරවාරි වෙද්දි ඒගොල්ලෝ finalize කරලා ඉවරයි ඒගොල්ලන්ගේ graduate students ලා කවුද කියන එක. ඉතින් පුළුවන් තරම් කලින් apply කරන්න. එතකොට select වෙන්න තියෙන chance එකක් වැඩි. සමහරලාට හොඳ applications ආපුවම ඒගොල්ලෝ first come first serve කියන basis එකෙන් තමයි බලන්නේ. ඉතින් හොඳ applications ආවිල්ලා ඒගොල්ලන්ට ඕන criteria fulfill වුණොත් එහෙම ඒගොල්ලෝ එතනින් එහාට ඔයගොල්ලන්ව ආයි consider කරන්නේ පස්වෙනි applications. මොකද ඒ වෙනකොට ඒගොල්ලන්ට ඕන ළමයි ටික ඒගොල්ලෝ fill කරගෙන ඉවරයි. ඒකින්ද පුළුවන් තරම් කලින් apply කරන්න. යුනිවර්සිටි එකට apply කරද්දි විතරක් නෙමෙයි scholarship එකට apply කරද්දිත් එහෙම කරනවා නම් හොඳයි. හරි. ඉතින් ওই ටික තමයි මට යුරෝප් සහ USA ගැන කියන්න ඕනේ.
ටිකක් වෙනස් මේ තැන් දෙකට ඇප්ලයි කරද්දි. නමුත් බේසික් ක්‍රයිටීරියාස් බේසික් ස්කෙලිටන් එක එකයි මොන ස්කෝලර්ෂිප් එකට යුනිවර්සිටි එකට ගියත්. ඉතින් ඒ ටික හරියට කරගත්තොත් යන්න බැරි කමක් නැහැ. මම අර කියපු ලින්ක්ස් දෙක මේක ස්ටඩි ග්‍රීන් කියලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් අය දන්නවත් ඇති මේවා ගැන. මේක සාමාන්‍ය දෙයක් දැන්. ස්ටඩි ග්‍රීන් එහෙම නැත්නම් ස්කෝලර්ෂිප් පොසිෂන්ස් කියලා වෙබ්සයිට්ස් දෙකක් ඇති ගිහිල්ලා බැලුවොත් ඒගොල්ලෝ ලෝකයේ එක එක රීජන්ස් හැටියට වෙන් කරපු ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ඒෂියා, යුරෝප්, සවුත් ඇමරිකා, නෝර්ත් ඇමරිකා එහෙම කීක රීජන්ස් වලට වෙන් කරපු ස්කෝලර්ෂිප්ස් පෙන්නලා තියෙනවා. එහෙම නැත්නම් යුනිවර්සිටි වයිස් වෙන වෙනම ස්කෝලර්ෂිප්ස් තියෙනවා. මේකෙදී තියෙන එක හොඳක් තමයි මේ ඕනම දැන් යුනිවර්සිටි එකකින් අර මං කිව්වේ ඒගොල්ලෝ සමහරට ෆන්ඩින් ඔපචුනිටිස් හරි ස්කෝලර්ෂිප්ස් හරි දෙනවා කියලා. ඒක යුනිවර්සිටි එකකින් පර්සනලි අන්න ඒ වගේ දේවල් පවා මේකේ ඒගොල්ලෝ පබ්ලිෂ් කරනවා. ඔයගොල්ලෝ මේක සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බොත් එහෙම ඔයාගේ ඊමේල් එකට සතියකට සැරයක් අප්ඩේට්ස් එනවා මොනවද දැන් තියෙන ස්කෝලර්ෂිප්ස් කියලා. මේකේ ගොඩාක් එවන ඒවා අපිට රිලේට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට රිලේට් නොවෙන්න පුළුවන්. මොකද තියෙන හැම එකක්ම වෙනවා. ඉතින් එමීට බල තමන්ට හරියන්නේ මොකක්ද කියලා බලන්න. මේකෙදි නම් මට ලොකු කියන්නේ ගොඩාක් මම විශ්වාස කරන්නේ නැහැ මේකේ දෙන හැමදේම. නමුත් ඔපචුනිටිස් ආවොත් නම් පෙන්නනවා අනිවාර්යයෙන්ම. ඒකේ වෙබ්සයිට් එකේ තියෙන ඇප්ලයි කරන්න ඕන ලින්ක්ස් වලට එහෙම යන්න එපා. ඔයගොල්ලෝ මොකක් හරි ඔපචුනිටි එකක් දැක්කොත් ඒ අදාළ යුනිවර්සිටි එකට හරි මොකක් හරි කෙලින්ම ඒ අදාළ යුනිවර්සිටි එකේ හරි ප්‍රෝග්‍රෑම් එකේ හරි වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඒක තියෙනවද කියලා ඒ අදාළ ඔපචුනිටි එක. තියලා එතනින් ඇප්ලයි කරන්න. මොකද මේවා ඇත්තට ට්‍රස්ට්වර්දි නැහැ මම හිතන විදියට. මගේ අත්දැකීම මම කියන්නේ. නමුත් ඔපචුනිටි එකක් ආවොත් අනිවාර්යෙන්ම පෙන්නනවා මෙතන. ඒක වැදගත් අපිට. මම හිතනවා ඉතින් නොදන්න සහ තිබ්බ දැනුමත් වැඩි කරගන්න නැති ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම හිතන්නේ හැමෝම අහන්න ගියොත් ඒක ප්‍රශ්නයක් chat එකට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවේ මම හිතන්නේ වැදගත් සාකච්ඡාවක් අවශ්‍ය කරන සියල්ලම වගේ ආවරණය වෙන හුඟක් හොඳ වැඩසටහනක් වුණා අපිට යුරෝපයේ සහ USA වල තියෙන තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්න. මම හිතන්නේ හොඳ සමහර ස්කෝලර්ෂිප් වලට මේ හොඳම කාලවකවානුව විශේෂයෙන්ම ස්කෝලර්ෂිප් ඕපන් වෙන කාලේ ඒ වගේම අර මුදිත කිව්වාගේ දැන් ලබන අවුරුද්දේ ප්ලේස්මන්ට් එක ගන්න නම් මේ අවුරුද්දේ ඇප්ලයි කරන්න ඕන මේ ෆෝල් එකේ ඇප්ලයි කරන්න ඕන මේ කාලවකවානුව මම හිතන්නේ ස්කෝලර්ෂිප් වලට ඇප්ලයි කරන්න හොඳම කාලය. සමහරලාට මෙතන ඉන්න පුළුවන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට්ස්ලා ඒ අයට පුළුවන් අනිත් අයත් එක්කත් මේ තොරතුරු හුවමාරු කරගන්න. මම හිතන්නේ ඉතාම වැදගත් වෙන ලින්ක්ස් ඒ තොරතුරු ටික ලැබුණා. ඒ දේවල් පිළිබඳව දැන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් අයටත් මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් සර්ච් කරලා මේ ස්කෝලර්ෂිප් වල ස්වභාවය තේරුම් ගන්න. මොකද අර කිව්වා වගේ සමහර වෙලාවට අවසාන මොහොතේදී මේ කියන දේවල් සැලසුම් කරගන්න අමාරුයි. විශේෂයෙන්ම ක්ලාස් එකක් තමන්ගේ ඩිග්‍රියට ඊගාවට ෆයිනල් ඉයර් එක ඉවර වෙනකොටම වගේ IELTS හරි TOEFL හරි කරලා තියෙනවා නම් ගොඩාක් වටිනවා. ලැන්ග්වේජ් එකක් විදිහට තමන් සූදානම් වෙලා ඉන්නවා නම් ඊගාට SOP එකක් ලියන විදිය, ඒක කවර් ලෙටර් එකක් කරන විදිය, ඒ දේවල් පිළිබඳව ස්ටඩි කරලා තමන්ගේ ඉන්ටරෙස්ට් එකත් එක්ක මොටිවේෂන් එකත් එක්ක ඒ දේවල් කරලා හදලා තියා ගන්නවා නම් ඒ කියන්නේ එතකොට තමන්ට අවබෝධයක් තියෙනවා මේක කොහොමද හදන්නේ කියලා. නැත්තම් ස්කෝලර්ෂිප් එකේ ඩෙඩ්ලයින් එක දැකලා ඒ වෙලාවේදී මේක කරන්න බෑ. ඒකට ලොකු කාල වේලාවක් ගත වෙනවා. හොඳට හිතලා බලලා ග්‍රෑමර් හැමදේම චෙක් කරලා ලැන්ග්වේජ් එක කාට හරි දීලා චෙක් කරවගෙන තමයි මේකට ඇප්ලයි කරන්න ඕනේ. ඒක ඉතාම වටිනවා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. මොනවා හරි පැහැදිලි කරගන්න මම හිතන්නේ ප්‍රශ්න ඉතාම වටිනවා. ඒ දේවල් දැනගන්න පැහැදිලි කරගන්න මම හිතනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් මේ වෙලාවේදී අහන්න පුළුවන්. පැහැදිලි කරගන්න ඕන කරුණක් තියෙනවා නම් ඒ පැහැදිලි කිරීම කරගන්න පුළුවන්. ඔව් මේ chat එකේ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. මම ඒවට උත්තර දෙන්නම්. ඕකේ. මේ කවුද නම කියන්න ඕනේ අහලා තියෙනවා. කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරන්න මේ කියන්නේ ගොඩාක් හොඳ ක්වොලිෆිකේෂන්ස් හැමෝටම නැහැ. එහෙම අයටත් දාන්න පුළුවන්ද කියලා අහලා
බැරි කමක් නැහැ. නමුත් තියෙන අර සිලෙක්ට් වෙන්න තියෙන chance එක ටිකක් අඩු වෙනවා ඔයාලට අනිත් ළමයි එක්ක compete කරන්න වෙන හින්දා. ඒකයි මම කියන්නේ යුනිවර්සිටි එකක් කියන්නේ ඒකට හොඳම තැනක් ඔයගොල්ලන්ට තියෙන qualifications හදාගන්න. ද ලංකාවේ free education දෙන තැන් වෙන කොහෙවත් නැහැ. ඉතින් ඒ තියෙන opportunities වලින් පුළුවන් තරම් උපරිමය ගන්න බලන්න. ප්‍රධානම දේ මම කිව්වා වගේ academics නම් ඔයගොල්ලෝගේ focus එක ඒක කරන ගමන් තව කරන්න ගොඩක් දේවල් යුනිවර්සිටි එකක් ඇතුලේ තියෙනවා. ඔයගොල්ලන්ගේ soft skills වර්ධනය කරගන්න වැඩිපුරම එකක් තමයි communication skills. ඔයගොල්ලෝ කොච්චර දේවල් දැනගෙන හිටියත් වැඩක් නැහැ. Tamanට අවශ්‍ය දේ තව කෙනෙකුට communicate කරන්න බැයි නම්. කියන්නේ තමන් ඉන්ටර්වියු එකට ගියත් highlight කරන්න ඕනේ. තමන් කියන දේ අහන් ඉඳලා තමයි ඉන්ටර්වියු පැනල් එකක් ඔයගොල්ලන්ව recruit කරනවද නැද්ද judge කරන්නේ. ඔයා කියන දේ අහන් ඉඳලා. ඉතින් තමන්ව present කරන විදිය හොඳටම ඉගෙන ගන්න ඕනේ. මොන දේවල් තිබ්බත් වැඩක් නැහැ. තමන්ට ඒ දේවල් present කරන්න බැයි නම් තව කෙනෙකුට. ඉතින් ඒ දේවල් කරගන්න තමයි යුනිවර්සිටි එකක් ඇතුලේ clubs තියෙන්නේ ගොඩක්. societies තියෙන්නේ. ඒක මේ ඉගෙන ගන්නම society එකක් වෙන්න අවශ්‍ය නැහැ. මොනම society එකකින් ගොඩක් වෙලාට වෙන්නේ තමන්ගේ soft skills වර්ධනය කරගන්න එක. ඒ කියන්නේ stage එකක් උඩට ගිහිල්ලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ බයක් නැතුව කතා ගන්න නැතුව කතා කරන්න පුළුවන් skill එකක් හදා ගන්න ඕනේ. තව කෙනෙක් එක්ක effectively communicate කරන විදිහ. group එකක් එක්ක වැඩ කරන විදිහ, team work. ඊට අමතරව වැඩි ඕනේ ලෙක්චර් එකකට ගිහිල්ලා ලෙක්චර් එකක් අහන් ඉන්නවා කියන එක listening කියන එකත් skill එකක්. ඉතින් ඒ දේවල් උනත් වර්ධනය කරගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් මේ අමුතු දේවල් නෙමෙයි. ඔය ඉන්න අවුරුදු 4 ඇතුළත ඉබේම Tamanට එදිනෙදා ජීවිතේ හම්බෙන දේවල්. ඉතින් ඒවා ටිකක් වැඩිපුර ඒවා ගැන හිතලා ඒවා ටිකක් ફોකස් කරොත් ඔයගලන්ට බැරි කමක් නැහැ ඒවා හදාගන්න. ඒ ඔක්කොටම වඩා English proficiency කියන එක මාරම වැදගත්. මොකද ඒක තමයි එකම language එක වාට ලංකාවෙන් එළියට යන්න පුළුවන්. සිංහල දැනගෙන ලංකාවෙන් එළියට යන්න බෑ. ඒක විතරක් දැනගෙන මොකද සිංහල දැනගන්න නැතුව බෑ. ඒක අපේ මව් භාෂාව එක ප්‍රයොරිටි වෙන්න ඕන. නමුත් එතනින් එහාට දෙයක් කරගන්න ඕන නම් Tamanට තව භාෂාවක් දැනගෙන ඉන්න ඕනේ. ඒක ඉංග්‍රීසි දන්නවා නම් ඒක වඩාත් ලේසි. ඉතින් ඒකින්ද මම හැමෝටම රෙකමන්ඩ් කරනවා ගැවල් ක්ලබ් එකට යන්න කියලා. මොකද එතනදී ඔයගලන්ට අර තව කෙනෙක් ඉස්සරහා කතා කරන්න තියෙන බය තමයි නැති වෙන්නේ. ඒකම තමයි සෑහෙන්න වටින්නෙත් ඉස්සරහට යන්න. සහ එතන ඉංග්‍රීසි පුළුවන් මේ හොඳම ළමයි නෙමෙයි ගැවල් ක්ලබ් එකට එන්නේ. Tamanට ඉංග්‍රීසි හදා ගන්න ඕන ළමයි. ඉතින් එතෙන්ට ගිහිල්ලා Tamanට තියෙන අඩුපාඩුකම් හදා ගන්න. කවුරුත් hina වෙන්නේ නැහැ එතන Taman වැරද්දක් කරාම. with 2013 ෆස්ට් කමිටි එකේ මම හිටියා. සයන්ස් එකක් කළා දෙන්නෙක් තමයි ගැවල් ක්ලබ් එක පටන් ගත්තේ සහ අපි එකතු වෙලා කට්ටිය ගැවල් ක්ලබ් එක ඉස්සරහට අරන් ආවේ. සෑහෙන්න අමාරු වුණා මුල් කාලේ. නමුත් මේ වෙනකොට ඒක තියෙන තැන දැක්කම අපිට මාරම සතුටුයි. දැන් ඉන්න ළමයි එක ඒ කියන්නේ අපි කරනවට වඩා 100,000 හොඳට ඒක කරගෙන යනවා. සහ සෑහෙන ළමයි ගොඩක් මම හිතන්නේ ජොයින් වෙලත් ඉන්නවා දැන්. ඉස්සර වගේ නෙවෙයි ඉස්සර නම් ක්ලබ් එකකට ළමයි ගෙන්න ගන්න අපි යන්නේ නැති ටික විතරයි එන්නෙත් නැහැ ඒත් කිව්වත්. මොකද ඉංග්‍රීසි කතා කරන්න ගියාම වරදිනවා කට්ටිය hina වෙනවා කියලා හිතලා. එහෙම දෙයක් නැහැ. ඒ වගේ තැන් වලට ගිහිල්ලා තියෙන opportunities බලලා මගේ skills හදාගන්න. මම දන්නවා CGU එකෙන් සෑහෙන workshops කරනවා, leadership programs කරා ඒ දවස්වල මමත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ webinars organize කරනවා ඒවා බලන්න. ඉතින් ඒ දේවල් තමයි කියන්නේ ඊට වඩා ස්පෝර්ට්ස් කරන්න. ඒක mentally physically වගේම මේ වගේ වැඩකටත් use කරගන්න පුළුවන් පස්සේ scholarships apply කරද්දී. අහලා තියෙනවා කැනඩා වලට ස්කෝලර්ෂිප්ස් යන්න පුළුවන් ද oceanography කරලා. මම හිතන්නේ මගේ faculty ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඇති. බැරි කමක් නැහැ. يعني oceanography මුළු ලෝකෙ වැඩිපුරම තියෙන්නේ මොහොතනේ. ඉතින් කොහෙ ගියත් oceanography subject එක කරන්න පුළුවන් යුනිවර්සිටි එකක් හොයාගන්න පුළුවන්. US and Canada කියන්නේ oceanography කරන්න පුළුවන් හොඳ තැන් දෙකක්. ඉතින් opportunities තියෙනවා. කැනඩා scholarships තියෙනවා. මම ඇත්තටම කතා කරේ නැහැ ඒක ගැන. මොකද මම වැඩි දන්නේ නැති හින්දා. නමුත් හොයලා බලන්න ඕන තරම් opportunities ඇති. සල්ලි පෙන්වන්න ඕනද කියලා අහලා තියෙනවා. හිතන්නේ රට යන්නද scholarships වලටද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් scholarships apply කරද්දී සල්ලි පෙන්වන්න අවශ්‍ය නැහැ. අපිට ඒ විදිහෙන් දරා ගන්න බැරි හින්දා තමයි අත්‍තරම scholarship එකක් දෙන්නේ. ඒකින්ද සල්ලි පෙන්වන්න එක අවශ්‍ය නැහැ. අපි වීසා එකක් ගද්දිවත් අපි higher education වලට යනවා නම් අපි සල්ලි පෙන්වන්න අවශ්‍ය නැහැනේ.
ඉතින් ඒක නම් අවශ්‍ය නැහැ. කොමන්වෙල්ත් ස්කෝලර්ෂිප් එක ගැන කතා කරද්දි සර් කිව්වා කෝසස් කරලා අඩු නම් සර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තියෙන මොඩියුල්ස් ඔව් සමහරලාට අන්කන්ඩිෂනල් ඔෆර් එකක් හම්බ වෙනවා කියලා මම කතා කරේ. සමහරලාට ඒ කියන්නේ දැන් හිතන්න මම මගේ ෆීල්ඩ් එකෙන් මම කතා කරොත් මම ඔෂනෝග්‍රැෆි ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරොත් සමහරට මම ඒ මාස්ටර්ස් ඩිග්‍රී එකේ උගන්වන හැම කෝස් කෝඩ් එකකටම අදාළ වෙන බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක මගේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ අඩුපාඩුකම් තියෙනවා නම් තමයි ඒගොල්ලෝ කියන්නේ ඔයාට මේ කෝසස් ටික මදි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න. එහෙම වෙලාවට සමහරට ඔයාට ඒක කරන්න වෙනවා. දැන් ලංකාව වගේ නම් එහෙම කරන්න ඇත්තටම ඔපචුනිටිස් ටිකක් අඩුයි. මොකද කෙලින්ම ඩිග්‍රී එකකින් දෙන ටික තමයි අපි කරන්නේ. නමුත් මේ වගේ රටවල් නම් ඒගොල්ලන්ට වෙනමම කෝසස් ගන්න පුළුවන්. එක කෝස් කෝඩ් එකක් විතරක් ඕන යුනිවර්සිටි ඇවිල්ලා කරන්න පුළුවන්. මොකද හැමතැනම තියෙන ප්‍රයිවට් යුනිවර්සිටිස්. ඒගොල්ලන්ට ඒ අදාළ කෝස් එකට සල්ලි ගෙවලා ඒ කෝස් වර්ක් එක කරලා ඒක කම්ප්ලීට් කරන්න පුළුවන්. නමුත් ඒක තමයි මං කිව්වේ ඔයගොල්ලන්ගේ ෆස්ට් ඩිග්‍රී එකට සූටබල් රිලෙවන්ට් වෙන ඩිග්‍රී එකට ඇප්ලයි කරනවා නම් වඩාත් හොඳයි. සහ මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරද්දී තමන්ගේ ෆස්ට් ඩිග්‍රී එක පොඩ්ඩක් ඒකට රිලෙවන්ට් වෙන පොඩ්ඩක් නෙවෙයි කියන්නේ. ඒකට අදාළ වෙන දෙයකින්ම ඉස්සරහට යන්න බලාගෙන ඉන්නවා නම් හොඳයි. මොකද මේ තමන් නොකරපු දෙයක්කට ඇප්ලයි කරද්දී සිලෙක්ට් වෙන්න තියෙන chance එක අඩුයි. Cost of what is the cost of a postgraduate study without a scholarship? මම මගේ Erasmus ස්කෝලර්ෂිප් එකේදී මගේ ෆුල් ස්කෝලර්ෂිප් එක රුපියල් වලින් නම් කෝටියකට වැඩි. එතකොට ඒකේ කෝස් ෆී එක විතරක් වුණා මම හිතන්නේ ලක්ෂ 50 ගාණක්. ඊට අමතරව ඒ කියන්නේ ස්ටඩි කෝස් ඒ කියන්නේ මොකද්ද මේ කෝස් ෆී කියන්නේ යුනිවර්සිටි එකකින් ඔෆර් කරන කෝසස් වලට ගෙවන ෆී එක විතරයිනේ. ඊට අමතරව යුනිවර්සිටිස් වලට වෙන වෙනම පාර්ටිසිපේෂන් කොස්ට් ගෙවන්න ඕනේ. තව එක ගොඩාක් දේවල් තියෙනවා. මොකද මේ හැම එකක්ම ප්‍රයිවට් යුනිවර්සිටිස්. ඉතින් කොහෙන් ගියත් සල්ලි තමයි ඒගොල්ලෝ ගන්න බලන්නේ. ඉතින් ඒකින්ද පෝස්ට් ග්‍රැජුවේට් එකකට යද්දී ස්කෝලර්ෂිප් එකක් නැතුව නැති වුණොත් ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය සෑහෙන වැඩි. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඉතින් කෝස් එක මත සහ ඉන්න රට මත. මම කිය ජර්මනි වල කෝස් ෆී එක ගොඩාක් අඩුයි. සමහර ගොඩාක් 90ක් විතරම ෆ්‍රී හයර් එඩියුකේෂන්. සමහර ඒවා නම් සල්ලි ගෙවන්න ඕනේ. අපි කොහොමද ඇබ්ස්ට්‍රැක්ට් දෙකක් වගේ සබ්මිට් කරන්නේ අන්ඩර් ග්‍රැජුවේට් කරද්දී අපි කරන්නේ එක රිසර්ච් එකයිනේ. මාත් ඒක ලොකු අඩුවක් විදියට දකිනවා ලංකාවේ යුනිවර්සිටි සිස්ටම් එක ඇතුලේ. මොකද ළමයෙකුට රිසර්ච් එකක් කරන්න නම් අනිවාර්යෙන් 4th year වෙනකම් බලන් ඉන්න ඕනේ. එහෙම සංකල්පයක් ලංකාවේ තියෙනවා. මම එක්සාම්පල් එකක් විදියට මම මේ දැන් ඉන්න යුනිවර්සිටි එකේ මගේ ලැබ් එකේ වැඩ කරන ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆස්ට් ඉයර් එක්කෙනෙක් සෙකන්ඩ් ඉයර්. ඒගොල්ලෝ මේ කියන්නේ ප්‍රොෆෙසර් ඒගොල්ලන්ට කතා කරලා ලැබ් එකට ගෙන්න ගත්තේ නැහැ. ඒගොල්ලෝ යුනිවර්සිටි එකට ආපු ගමන් ඇවිල්ලා ඒගොල්ලෝ කැමති දේවල් බලලා ඇවිල්ලා ප්‍රොෆෙසර්ලාට කතා කරනවා. කතා කරලා කියනවා මම කැමති මේ දේවල් කරන්නවත් එක්ක මට මේ ලැබ් එකේ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්ද කියලා. මෙහෙ නැත්තම ලැබ් එක වැඩ කරද්දී පොඩි ගාණක් හම්බ වෙනවා ළමයෙකුට. ඒකත් එක හේතුවක් ඒගොල්ලෝ එහෙම වැඩ කරන්න. ඒ නැතත් ඒගොල්ලෝ ඇත්තටම ඒ කරන දේවල් වලට සෑහෙන කැපකිරීමක් යොදවලා ඒ කියන්නේ ස්ටඩි කරනවට අමතරව කරනවා. ඉතින් ඒගොල්ලෝ මෙහෙ සමහර ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වෙද්දී සමහර අය පේපර්ස් පබ්ලිෂ් කරනවා. ඉතින් ලංකාවේ ඒ ඔපචුනිටි එක ඇත්තටම අඩු නෙමෙයි ඇත්තටම නැහැ මං හිතන්නේ. එකක් ස්ටුඩන්ට්ස්ලාගේ පැත්තෙනුත් ඒ මොටිවේෂන් එක අඩුයි. මොකද ඒගොල්ලෝ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ඇවිල්ලා නම් රිසර්ච් කරන්න හිතන්නේ. ඒගොල්ලෝ පුළුවන් තරම් කෝස් වර්ක් ටික කවර් කරලා GPA එකක් හදාගන්න තමයි බලන්නේ. ඉතින් මං හිතන්නේ නැහැ කවුරුත් අපේ යුනිවර්සිටි එකේවත් මේ ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වගේ වෙද්දි ගිහිල්ලා කතා කරොත් මට මෙහෙම රිසර්ච් එක වැඩ කරන්න ආසයි. මම මේ දේවල් වලට කැමතියි. මම මේ දේවල් තමයි ඉස්සරහට කරන්න ඉන්නේ. මොකක් හරි ඔපචුනිටි එකක් තියෙනවාද කියලා ඇහුවොත් කවුරුත් එපා කියන එකක් නෑ. මම හිතන්නේ එහෙම කියයි කියලා. මොකද මේ හැමෝම බලන්නේ පුළුවන් තරම් ස්ටුඩන්ට්ස්ලා මොටිවේට් කරන්න මේ පැත්තෙන්. ඉතින් මන් දෙන එක උපදේශයක් තමයි පුළුවන් නම් තර්ඩ් ඉයර් වෙද්දිවත් අඩුම තරමේ ඔයාලා ඉන්න ඩිපාර්ට්මන්ට් එකේ ලැබ් එකකට ගිහිල්ලා ප්‍රොෆෙසර්ත් එක්ක කතා කරලා ඔයගලන්ට කරන්න පුළුවන් මට්ටමේ මොන හරි රිසර්ච් තියෙනවා නම් ඒවා කරන්න. ඒවට සමහරට ගොඩක් ෆන්ඩිං අවශ්‍ය නැති ලැබ් අපේ යුනිවර්සිටි එක ඇතුලේ කරන්න පුළුවන් රිසර්ච් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ඉන්වෝල්ව් වුණොත්
මම හිතන්නේ 4th year ඉවර වෙද්දී ඔයාගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකත් එක්ක ඇබ්ස්ට්‍රැක්ට් එකක් නේ පේපර් එකක් වුණත් ලියා ගන්න බැරි කමක් නැහැ. මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් මමත් රිසර්ච් පටන් ගත්තේ 3rd year අග වගේ. මමත් ඇබ්ස්ට්‍රැක්ට්ස් දෙකක් විතරයි පබ්ලිෂ් කරලා තිබ්බේ මම ග්‍රැජුවේට් වෙද්දී. ඉතින් ඒ දෙක මට ගොඩක් ලොකු පිටිවහලක් වුණා වගේ හයර් ස්ටඩීස් වලට යද්දී. නමුත් ෆුල් පේපර් එකක් ලියා ගන්න මට බැරි වුණා මගේ රිසර්ච් එකෙන්. නමුත් මම හිතන්නේ ඒ වැඩ දැන් කියන්නේ මම නවත්තපු තැන් වල ඉඳන් පස්සේ ආපු බැචස් කන්ටිනියු කරා. මම හිතන්නේ